බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อ දින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิසියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාම මේ මොහොතේ සිත පිහිටුවා ගන්න. පෙනෙන නොපෙනෙන ලෝකයේ අංශයට සහ සම්බන්ධ වෙන ඔබ නමින් නැසීමේ පරලොව ගිය යම්තාක් සතර වර්ගයේ ඥාතයෙක් ඉද මිත්‍රාදියෙක් ඇතනම් ඒ සෑම සියලු දෙනාමත් ඒ වගේම සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ඔබ සෑම සියලු දෙනා වගේම මේ අවස්ථාව හා සහ සම්බන්ධ වෙන්න කැමති යම්තාක් පිරිසක් ඇතනම් ඒ සෑම සියලු දෙනා මේ අවස්ථාව හා සහ සම්බන්ධ වෙත්වා කියලා සිත පිහිටුවාගෙන අප දේවතා ආරාධනාව සිද්ධ කරන වෙලාවේදී ඔබද සිතින් දෙවියන්ට ආරාධනා කරන්න ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස භල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් සෑම සියලු දෙනාට තෙරුවන් සරණයි. අද මේ සවස් කාලයේ මේ ස්ථානයට පැමිණිලා මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පින්වත් සෑම සියලු දෙනාම තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට වැදගත් වන කරුණු ටිකක් තේරුම් ගන්නට වටහා ගන්නට ධර්ම මාර්ගය තේරුම් ගන්න වටහා ගන්නට උත්සාහ කරන වෑයමක් විදිහට මේ අවස්ථාව අපි උපරිම ඵල ප්‍රයෝජනයක් නෙලා ගනිමු කියන අදහස පෙරදරි කරගෙන ධර්ම දේශනාව හා සහසම්බන්ධ වන්න. අද මේ පින්වත් ඇත්තොත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිණාමය ගැන. මිනිස්යාගේ පරිණාමය ගැන. මෙහෙම කිව්වහම බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ පරිණාමවාදය කියන වාදය. ලෝකේ තියෙන හැම වාදයක් පරිණාමවාදය කියලා එකක්. ඇහිලා තියෙනව නේද එහෙම වචනයක්? දැන් සියලු දෙනාම සජීවීව මාත් එක්ක මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මේක ධර්ම සාකච්ඡාවක් විදිහට කරගෙන යන්. මම ඔය ඇත්තොත් එක්ක ටිකක් වෙනම ක්‍රමයකට වෙනම ආරකින් අපේ ධර්මයේ තියෙන කාරණාවම අපි සාකච්ඡා කරන්නේ. හැබැයි ඒ කාරණාව අපි ටිකක් වෙනස් පැතිකඩකින් උත්සාහවන්ත වෙමු තේරුම් ගන්න අපිට තේරෙන මට්ටමේ ඉඳලා.
කියන්නේ අපි මේ මහ පොළවේ යථාර්ථයේ ඉඳලා අපි එතන තෝරගන්න උත්සාහවන්ත වෙමු. මේ කාරණාව තථාගතයන් වහන්සේගේ දේශනාවත් සහ සමගාමීව. පරිණාමවාදය කිව්වහම ඔය පින්වත් සෑම සිළු දෙනාටම මතක් වෙන්නේ චාල්ස් ඩාවින් මහත්තයාගේ පරිණාමවාදය. අපි පුංචි කාලේ ඉස්කෝලේ ඉගෙනගෙන තියෙනවා විද්‍යාව පොතේ සහ ඒ වගේම ඉතිහාස පොත්වල අපිට උගන්වනවා මේ ලෝකේ මානව සංහතිය හෝමෝ සාපියන් හෝමෝ සේපියන් කියන මානවයා සම්භවය වෙලා තියෙන වඳුරෙක්ගෙන් කියන කාරණාව. එතකොට ලෝකය තුල ඒ වගේ දැනුම් පද්ධතියක් නිර්මාණය වෙලා තිබුණට ලෝක සත්වයාගේ ආරම්භය පිළිබඳව නැත්තම් මේ මානව වංශයේ ආරම්භය පිළිබඳව බුදුහාමුදුරුවෝ බොහෝම පැහැදිලිව निराවුල්ව කරුණු කාරණාවන් දක්වලා තියෙනවා. ඒක දක්වලා තියෙන පින්වතුනි මූලික වශයෙන් තෝරගන්න ඕනේ මේ සද්ධර්ම මාර්ගය තේරුම් ගන්න යනකොට ඇත්තටම අපි කවුද කියන එක අපිට තේරෙන්න ඕනේ. මේ 31 තලයේම ක්‍රියාකාරීත්වය අපිට වටහා ගන්න අපි උත්සාහයක් දරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ උත්සාහය තුල තමයි ඒ කියන්නේ මේ බාහිර පේන ලෝකයට එහා ගිහිල්ලා මේ පේන ස්වභාවයට එහැයින් යම් කිසි දෙයක් මෙතන තියෙනවා කියලා තේරුම් ගන්න කෙනාට තමයි එතනින් ඔබට තියෙන ගැඹුරු ශුන්‍යතා ප්‍රතිසංගත ධර්මයේ කියන එක තේරුම් කරලා දෙන්නේ. දැන් අද කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් പ്രേත ලෝක කියලා එකක් නැහැ. සතර අපාය කියලා එකක් නැහැ. ඒ ඔක්කොම මේ මනුෂ්‍ය ලෝකේ තියෙන්නේ මනුෂයාගේ තමයි මේ ඔක්කොම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කියලා මේ ජීවත් වෙලා ඉන්න ටිකේ තමයි මේ ඔක්කොම ටික තියෙන්නේ කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් එහෙම දෘෂ්ටියක් තියෙන කෙනෙක්ට කවදාකවත් බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන ගැඹුරුම තැන පෙන්වන්නේ නැහැ. කෙලවර පෙන්වන්නේ නැහැ. හේතුව තමයි ඒ කෙලවරයා වරද්ද ගන්න නිසා. ඔක තියෙන පින්වතුනි අංගුත්තර නිකායේ අක්කන සූත්‍රයේ බොහොම ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් නොමිදුනා වූවට මම ලෝකෝත්තර සම්මාදිට්ඨිය නොකියමි කියලා. එතකොට කෙනෙක් මේ මනුෂ්‍ය තලය වගේම අනිකුත් තලයන් පිළිබඳව කර්මය කර්මඵලයේ විශ්වාසයත් සමග මේ අනිකුත් තලයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම්කිසි අදහසක් දැනුමක් අවබෝධයකින් යුක්ත කෙනෙක්ට තමයි බුද්ධ දේශනාව තුළ ගැඹුරු ශුන්‍යතා ධර්මය පෙන්වලා දෙන්නේ. හේතුඵල ධර්ම මුල් කරගත්ත පටිච්චසමුප්පාද ධර්මයෙන් විග්‍රහ වෙන ඒ ගැඹුරු ශුන්‍යතාවය පෙන්වන්නේ ආන් අර පදනම තියෙන කෙනෙක්ට. මම කියන්න හදන එක ඔයගලන්ට තේරෙනවා ඇති. එතකොට මරුණට පස්සේ ජීවිතයක් තියෙනවා කියන එක කියන්නේ මලාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා ඉන්න දෘෂ්ටියක ඉන්න කෙනෙක්ට බුදුදහමේ තියෙන ගැඹුරුම තැන් පෙන්වන්නේ නැහැ. හේතුව ඒක යා වරද්දලා අල්ලගන්න නිසා. එතකොට දැන් මේ කතාව තේරුම් කරලා දෙන්න මම අද මාතෘකා කරගන්නේ ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මේ පරිණාමවාදය කියන මාතෘකාවෙන් ඔයත් එක්ක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ අපි හැමෝම අහලා තියෙන දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය. අහලා තියෙනවා නේද අග්ගඤ්ඤ සූත්‍රය කියන එක. ඒක අහලා තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. කියවලා තියෙන කට්ටිය කවුරුත් කියවලා නැහැ. එහෙනම් අද කියවන්න ගිහිල්ලා ත්‍රිපිටක ධර්මයේ සුට්ටක් අසුරු කරනවා නම් මං ඉල්ලීමක් කරනවා චුට්ටක් එක කියවලා බලන්න. එතකොට ඕගලන්ට යම්කිසි කාරණා ටිකක් තේරුම් ගන්නට හැකියාවක් වෙයි. ඇත්තටම අපි කවුද? අපිට මේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි මේ කොහෙද ඉන්නේ කියන එක. ඒක තේරුම් ගන්න ඇත්තටම අපිට බොහොම උපකාරී වෙන. දැන් බොහොම මතු පිටකින් ඉඳන් මම මේක ගැඹුරට ඕගොල්ලොත් එක්ක යන්නම්. ඉතින් සියලු දෙනාම මේ වෙලාවේ මනස නිදහස් කරගෙන අද ඔය ඇත්තෝ මෙතෙන්ට ආවේ මොනව කරන්නද? බණ අහන්න. විතරක් නම් බෑ මෙතන ඇවිල්ලා වාඩි වෙලා. මෙතන ඇවිල්ලා වාඩි වුණා නම් දැන් අහලා විතරක් බෑ සාකච්ඡා කරන්න ඕනේ. කියන්නේ මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. බය වෙන්න එපා. අර ඉස්කෝලේ කාලේ වගේ අමාරු දාන ප්‍රශ්න අහන්නේ නැහැ. බොහොම සරල ප්‍රශ්න ටිකක් අහන්නේ. හැබැයි අහන ප්‍රශ්නෙට ඍජු උත්තර දෙන්න අපි එහෙම දහම් සාකච්ඡාවක් විදිහට මේක ගෙනියමු. එතකොට ඕගොල්ලන්ටත් මේ පැත්තටත් ওই පැත්තටත් දෙපැත්තටම පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ සාකච්ඡාව අරගෙන යන්න. හරි. මාතෘකාව මම පටන් ගත්තේ පරිණාමවාදය කියන වචනයෙන්. පරිණාමවාදය පිළිබඳව කතා කරනකොට ඕගොල්ලෝ අපි හැමෝම පුංචි කාලේ ඉගෙනගෙන තියෙන්නේ කාගෙන් පරිණාමය වුණා කියලාද? වඳුරෙක්ගෙන් පරිණාමය වුණා කියලා. කොහොමද මේක පිළි අරන් ඉන්න කට්ටිය අත උස්සන්නේ? බය වෙන්න එපා මම මුකුත් කියන්නේ. අන්න හරි. අන්න එහෙම අවංකව අත උස්සන්න. අපි හිතන් ඉන්නේ ඇත්තටම අපේ හිත ඇතුලේ තියෙන්නේ අපි කාගෙන් ආවේ කියලාද? ඔය මොකද්ද පැපුවා නියෝගිනියාද කොහෙද මන් දන්නේ නැහැ දූපතක චාල්ස් ඩාවින් මහත්තයා ගිහිල්ලා කරපු පරේක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට එයා ලෝකෙට න්‍යායක් ඉදිරිපත් කළා. ඒ තමයි නූතන පරිණාමවාදය පිළිබඳව එයා ඉදිරිපත් කරපු න්‍යාය තමයි අද මුළු ලෝකෙම පිළිගන්නේ. මුළු ලෝකෙම කියනවා අපි වඳුරෙක්ගෙන් තමයි ආවේ කියලා. දැන් අහගන්න කතාව. එක්තරා දවසක තථාගතයන් වහන්සේ වැඩ වාසය කරනකොට උන්වහන්සේ ගාවට ආපු වාශිෂ්ඨ සහ භාරද්වාජ කියලා බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා දෙනමකගෙන් බුදුහාමුදුරුවෝ අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. වාශිෂ්ඨ භාරද්වාජ ඔබ දෙදෙනා බ්‍රාහ්මණ කුලයෙන්
මේ ශාසනයේ ඇවිල්ලා පැවිදි වෙලා ඉන්නේ. ඔබ දෙදෙනාට ඔබගේ බ්‍රාහ්මණ වංශයේ කට්ටිය මොකද කියන්නේ මේ පැවිදි වීම සම්බන්ධයෙන්? අද මේ මගේ ශාසනයට ඇවිල්ලා පැවිදි වෙලා ඉන්න එක ගැන ඕගොල්ලන්ට මොකද්ද බ්‍රාහ්මණ වංශිකයෝ කියන්නේ? එතකොට මේ වාශිෂ්ඨ සහ භාරද්වාජ දෙන්න එක හෙලාම කියනවා අනේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ ශාසනය පැවිදි වුණා කියලා අපේ බ්‍රාහ්මණ වංශයේ පිරිස අපිට නොසෑහෙන්න බයිනෝ. නොසෑහෙන්න බයිනෝ. එතකොට අහනවා ඇයි නුඹලට බනින්නේ? එතකොට කියනවා බුදුහාමුදුරනේ අපේ බ්‍රාහ්මණ වංශයේ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ විශ්වාසයක් තියෙනවා. අපි පිළිගන්නවා අපේ වංශයේ කියලා පිරිස පිළිගන්නේ අපි මහා බ්‍රහ්මයාගේ කටින් ඉපදිච්ච පිරිසක් කියලා. ඒ කියන්නේ කාගෙන් ඉපදුනා කියලාද කියන්නේ? මහා බ්‍රහ්මයා කියන කෙනාගේ මුඛයෙන් තමයි අපි ඉපදිලා ඉන්නේ. මහා බ්‍රහ්මයාගේ කටින් ඉපදිච්ච බ්‍රාහ්මණ වංශිකයෝ මහා බ්‍රහ්මයාගේ කකුලෙන් ඉපදිච්ච මුඩු මහණන්ගේ ශාසනය ගිහිල්ලා පැවිදි වෙලා ඉන්නවා. නුඹලා වගේ මහා නීච જાතියක් කිය අනේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේටත් අපිටත් නොසෑහෙන්න චෝදනා කරනවා කියලා කවුද මේ කියන්නේ? වාශිෂ්ඨ සහ භාරද්වාජ. සාමාන්‍යයෙන් ඔය මේ සමාජයේ ඕගොල්ලෝ ජීවත් වෙනකොට ඕගොල්ලන්ට ඔය අත්දැකීම තියෙනවා ඇති. මේ සමාජයේ තියෙනවා විවිධාකාර බෙදීම්, කුල බෙදීම් තියෙනවා, සමාජ බෙදීම් තියෙනවා. අපි උසස් කුලේ අපි ඒක නම් කියන්නේ නැහැ නේ. පහත් කුලයේ කියලා කවුරුත් කියන්නේ නැහැ නේ. ඔක්කොම try කරන්නේ මොකේ කියලා කියන්නේද අපි? දැන් ඒ වගේ උසස් පහත් කියලා මේ සමාජ බෙදීමක් තියෙනව නේද? කුල බෙදීම. තියෙනවද නැද්ද? දැන් ඔන්න මම දැන් ප්‍රශ්න අහනවා. ඉතින් ඔව් නම් ඔව් කියන්නේ නැත්තන් නැහැ කියන්නේ. මන් දිහා බලාගෙන ඉන්න එපා බය වෙලා වගේ. මේකයි මම කිව්වේ මේක සජීවී සාකච්ඡාවක් විදියට යන්. එතකොට ඕගොල්ලන්ට පහසු වෙයි මේක ඇතුලේ ඕගොල්ලන්ටත් මටත් දෙපාර්ශ්වයට අපිට මේ සාකච්ඡාව දිගට අරයි යන්න. එතකොට මම පුළුවන් තරම් උත්සාහ කරනවා මුලින් කිව්වා වගේ මහ පොළවේ යථාර්ථය. ඒ කියන්නේ අද අපි මේ ඉන්න ලෝකයේ යථාර්ථයක් තියෙනවනේ. ඒ යථාර්ථයේ ඉඳගෙන එතනින් ඔබට තියෙන කාරණා ටිකක් පෙන්වන්න ධර්මයත් එක්ක බුදුහාමුදුරන්ගේ දේශනාවත් එක්ක. එතකොට ඒක අපි ප්‍රායෝගිකව තෝරගන්න උත්සාහවන්ත වෙන තරමටම අපිට පහසුයි මේ ධර්මයේ ගැඹුරට යන්න. ධර්ම මාර්ගයේ තේරුම් ගන්නට පහසුවක් වෙන නිසාමයි පින්වතුනි මේ කාරණාව මේ විදිහට මම විශ්වාස කරන්නේ විග්‍රහ කරන්න ඕනි කියලා. ඉතින් දැන් අරම කිව්වට පස්සේ බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ ශාසනය පැවිදි වුණා කියලා. මේ ඔබ වහන්සේගේ ශාසනය තුල ඇවිල්ලා ශාසන ප්‍රෞජාව ඉල්ලගත්ත කියලා අපේ වංශයේ පිරිස අපිට නොසෑහෙන්න බයිනෝ. දැන් මොකද ඔය තථාගතයන්ගේ ශාසනය ඇතුලේ උන්වහන්සේගේ ශාසනය ඇතුලේ කුල බෙදීමක් තිබ්බේ නැහැ. ඒක උන්වහන්සේ දකින්නවා බුදු වෙන්න කලින් සිහිනයක්. ඒ සිහිනේ උන්වහන්සේ දකින්නේ බෝධිසත්ව අවදියේ උන්වහන්සේ බුදු වෙන්න කලින් දවසේ රාත්‍රියේ දකින්න හීනේ තමයි දස දිශාවෙන් විවිධාකාරයේ හැඩ තියෙන චතුර් වර්ණයෙන් යුක්ත පක්ෂීන් ඇවිල්ලා උන්වහන්සේගේ දෙපා මුලට ආපුවාම ඒ සියලු පක්ෂීන් සුදු පැහැයට හැරෙනවා. ඒකේ තේරුම තමයි නානා ගෝත්‍ර වලින් නානා කුල වලින් පැමිණෙන කට්ටිය ශාසනයට ඇතුළු වුණාට පස්සේ සියල්ලෝම එකම පොදු නමකින් හඳුන්වන්නේ. ඒක තමයි සංඝහ කියලා කියන්නේ. සංඝ කියන කුලකයට අයිති වුණාම සංඝ කියන මේකට අයිති වුණාම සංඝත්වයටපත් වුණාම කෙනෙක් ප්‍රෞර්ජා ජීවිතයට ඇතුළු වුණාම එයාට කුලයක් අදාළ නැහැ. අනිත් එක තව එක තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන මාර්ගඵල අවබෝධ කරගන්න කුල ભેදය සත පහක අදාළත්වයක් නැහැ. තේරුණානේ කියන එක? දැන් සුනීත සෝපාක කියන්නේ ඒ කාලේ ඒ ಭಾರತೀಯ සමාජයේ දාතිබිච්ච සමාජ කාලය තුල පහත්ම කුලයේ පිරිස. සෝණ දණ්ඩ ආදී බ්‍රාහ්මණ අනේ පිටිසුතුමාගේ දරුවා කවුද? යසකුල සිටු පුත්‍රයා සාරිපුත්ත මොග්ගල්ලාන. ඒගොල්ලෝ බ්‍රාහ්මණ වංශයේ පිරිස. සිටු වංශයේ පිරිස. ඒගොල්ලොත් මාර්ගඵල අවබෝධයටපත් වුණා. සුනීත සෝපාකලා වගේ පිරිසත් මාර්ගඵල අවබෝධ. එතකොට මේක ඇතුලේ බොහොම පැහැදිලිව තියෙනවා සත්‍ය අවබෝධයට ධර්ම මාර්ගයේ තේරුම් ගන්න එහෙම කුල ભેදයක් තියනවද නැද්ද? නෑ. එහෙම එකක් නෑ. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ ශාසනය ඇවිල්ලා අර දෙන්න පැවිදි වුණාම අර සම්ප්‍රදායේ ඉන්න බ්‍රාහ්මණයෝ ටික බැන්නේ කොහොමද? කොහොමද බැන්නේ? බ්‍රහ්මයාගේ කටින් ඉපදිච්ච. දැන් ඒක තමයි ඒ කාලේ තිබිච්ච සමාජ මතය. දැන් අද අපි හිතාගෙන ඉන්නවා වගේ අපි වඳුරෙක්ගෙන් ආවා කියලා ඒගොල්ලෝ හිතාගෙන හිටියේ කොහොමද? ඔන්න බලන්න දැන් කතාව තේරුම් ගන්න. ඒගොල්ලෝ හිතන් හිටියේ අපි කාගෙන් ඉපදුනා කියලාද? බ්‍රහ්මයාගේ කටින් ඉපදුනා කියලා. දැන් අපි හිතන් ඉන්නේ කාගෙන් ආවා කියලාද? දැන් ඒ මතේ මේ අතේතර බලාගෙන ගියාම වෙනසකුත් ඒ ඉතින් මතේ පොඩ්ඩක් එහෙම වෙලා විතරයි. කට්ටිය දෙකක් හිතාගෙන ඉන්නවා. කට්ටියක් හිතන් ඉන්නවා අපි බ්‍රහ්මයාගෙන් ඉපදුනා කියලා. කට්ටියක් හිතන් ඉන්නවා අපි වඳුරෙක්ගෙන් ආවා කියලා. පොඩි වෙනසකට තියෙන්නේ ඒගොල්ලෝ ටිකක් උසස්. ඇයි? ඒ ඉපදලා තියෙන්නේ බ්‍රහ්මයාගෙන්. අපි ඉපදලා තියෙන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ. කොහොමද කතාව තේරිච්ච කට්ටිය? පැහැදිලිනේ කියන එක. දැන් මෙන්න මේ තෝරගන්න. මේ දැන් මතවාද තියෙනවා කාලෙන් කාලට.
ඒ මතවාදවල එක එක්කෙනා තම තමන්ට ඕන විදිහට ඒක හැඩේ වෙනස් කරගෙන ඒවා දරාගෙන ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ දරාගෙන ඉන්න පුළුවන්. දැන් අපි සත්‍යෙම හොයනවා නම් මේක ඇත්තම යථාර්ථය හොයාගෙන යනවා නම් මනස විවෘත කරලා මේක සොයන්න ඕනේ. මේක විමසන්න ඕනේ. දැන් මේ කතාව විමසනකොට හොඳට අහගන්න. තථාගතයන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා මේ වෙලාවේ. උන්වහන්සේ එකපාර අර කියපු දෙයට මොකද්ද කිව්වේ? මහා බ්‍රහ්මයාගේ කටින් අපි මේ ඉපදිලා ඉන්නේ කියලා ඇහුවට පස්සේ බුදුහාමුදුරුවෝ එතනදී දේශනාවේ පෙන්නනවා උන්වහන්සේ අර මතය බිඳ දාන්න. ඒ මතය කියන්නේ ඒ මතේ වරද්දගත්ත මතයක් ඒක සම්පූර්ණ වැරදි තැනක ඔය ඉන්නේ කියන එක බිඳ දාන්න මුලින් වහක් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ එල්ල කලේ පින්වසුනි කිසිම මේ අර හිංසාවක් කරන අර්ථයෙන් නෙමෙයි. ඒ සමාජ සම්මතයේ මෙතන දරාගෙන ඉන්න වැරද්දක් කියන එක පෙන්눔 කරන්න. උන්වහන්සේ හරි ලස්සන කතාවක් කියනවා. ඒ කතාව මම ඔයත්තන්ට මේ කියන්නේ මේක වරදවා අදහස ගන්න එපා හරියට තේරුම් ගන්න. මොකද මේ අග්ගඤ්ඤ සූත්‍රය කියවගත්තොත් ඕගලන්ටත් ඒක පේන්නම තියෙනවා මේ සූත්‍රයේ. උන්වහන්සේ මුලින්ම කරන්නේ ඒ සමාජය දරාගෙන ඉන්න වැරදි මතේ වැරදි කියලා පෙන්නලා දෙනවා. වැරද්ද පෙන්නලා ඉවරලා ඊට පස්සේ හරි කතාව කියලා දෙනවා. එහෙම තමයි උන්වහන්සේගේ දේශනාව පුරාවටම උන්වහන්සේ සමාජයට දහම විග්‍රහ කරලා දීලා තියෙන්නේ. එතකොට වැරද්ද මුලින් පෙන්නනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට අහනවා වාශිෂ්ඨ භාරද්වාජ මට උත්තරයක් දෙන්න. ඔය කියන විදිහට මේ ලෝකේට බ්‍රහ්මණ කියන පිරිස ඉපදිලා තියෙන්නේ බ්‍රහ්මයාගේ මුඛයෙන්. දැන් එදා තිබි සමාජ බෙදීම තමයි බ්‍රහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර චතුර් කුලය. මේ සිව් කුලය. එතකොට බ්‍රහ්මණ පිරිස ඉපදිලා තියෙන්නේ බ්‍රහ්මයාගේ මුඛයෙන්. ශාස්ත්‍රීය පිරිස ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ රට පාලනය කරන පිරිස. රාජ්‍ය පාලනය කරන පිරිස, සිටු පිරිස, රජ පිරිස. ඒ පිරිස ඉපදිලා තියෙන්නේ බ්‍රහ්මයාගේ උරපත්තෙන්. වෛශ්‍ය කියන පිරිස. ඒ කියන්නේ ගොවිකම්, වෙදකම්, හෙදකම් කරපු පිරිස ඉපදිලා තියෙන්නේ බ්‍රහ්මයාගේ කලව වලින්. ඊට පස්සේ ශුද්‍ර කියන සමාජයේ පහත්ම කියන කුලේ ඉපදිලා තියෙන්නේ බ්‍රහ්මයාගේ කකුල් දෙකෙන් කියලානේ ඔයගොල්ලෝ කියන්නේ. රයිට්. එතකොට දැන් ওই විදිහට නම් සමාජයේ ඒගොල්ලෝ ප්‍රචලිත කරන්න ওই විදිහට නම් ඕක කියන්නේ මට උත්තරයක් දෙන්න. ප්‍රායෝගිකව මට කියන්න මේ ලෝකෙට ළමයි ඉපදෙන්නේ කොහෙන්ද? මනුස්ස ලෝකෙට ළමයි කෙලියට එන්නේ කොහෙන්ද? උතර කියනවා ස්ත්‍රීකගේ කුසෙන් කියලා. ඔය කියන විදිහට ඔය බ්‍රාහ්මණයෝ ආංගර මහා බ්‍රහ්මයාටත් නිඳා කරනවා කියලා කියනවා. ඇයි? ඔය කියන විදිහට කට තියෙන්නේ කොහෙද මහා බ්‍රහ්මයාගේ? කොබන කතාව තේරිච්ච කට්ටිය මම එතනින් එහාට කියන්නේ කතාව තෝරගන්න විඩ විස්තර කියව ගන්න ඕන නම් අග්ගඤ්ඤ සූත්‍රය කියව ගන්න. දැන් මේ මොකද උනේ? මහා බ්‍රහ්මයාගේ කට කොහෙද තියෙනවා කියලාද ඇහුවේ මේ? කෙලින්ම ඇහුවා අහන්න තියෙන දේ. ඒක තමයි බුදුහාඳුරෝ කෙලින්ම අහන්න තියෙන එක අහනවා. මෙතන වැරදි නම් වැරදි ඒ කතාව. ඒක තේරුම් ගන්න කියලා. දැන් අරම කිව්වට පස්සේ තමයි වාශිෂ්ඨ බ්‍රහ්ම සහ භාරද්වාජ දෙන්නත් හෙල්ලෙන්නේ. ඇයි? දැන් එදා සමාජයේ මුල් බැහැලා තියෙන අර මහා දරුණු මහා දැඩිව අල්ලගෙන හිටපු ඒ මහා මතවාදයේ දෙදරවනවා. එක වචනයකින්. දැන් ඕක ඔය වචනේ ඔහොම බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කිව්වට පස්සේ අර සමාජයේ බ්‍රාහ්මණ මේකෙන් ඉන්න පිරිස මොන වගේ දෙයක් කරයිද උන්වහන්සේට? යහතින් ඉන්න දෙයිද? මං කියනවා තේරෙනවද? ඒක තමයි උන්වහන්සේ වඩිනකොට ඔය සමහර ප්‍රදේශවලට ඒක තමයි අර නිර්දේ ලෙස විවේචනය කළ යුතු තැන වැරද්ද පෙන්නලා දුන්න නිසා ඒ වැරද්ද වැරද්දක් විදිහට තේරුම් ගන්න පුළුවන් ඥානයක් නොමැති සමාජවලින් උන්වහන්සේට සමහරලාවට නිന്ദා අඩන්තෙට්ටම් ඕන තරම් වෙලා තියෙනවා. ඒවා අනන්ත අපරිමාණ තථාගතයන් වහන්සේටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි කිව යුතු දේ කිව යුතු තැනදී අවශ්‍ය කාරණාව උන්වහන්සේ මතු කරලා තියෙනවා. ඒක මහා නායකත්ව ගුණාංගයක්, මහා නායකත්ව ලක්ෂණයක්. එතකොට දැන් මෙතන මට ඔයත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ වාශිෂ්ඨ සහ භාරද්වාජ දෙන්න අහනවා එහෙනම් බුදුහාමුදුරනේ මේකේ ඇත්ත කතාව මොකද්ද? මේ මානව වංශයගේ උප්පත්තිය කොතනින්ද සිද්ධ වෙන්නේ? එතන මොකද්ද මුල කියලා කාරණාවක් අහනවා. ඒක ඇහුවට පස්සේ උන්වහන්සේ මේ මානව වංශයේ මුල කොහොමද ආරම්භ වුනේ කියලා අපිට තේරෙන මට්ටමේ කතාවක් විග්‍රහ කරනවා. අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ කතාවක් විග්‍රහ කරගන්නවා, වෙන කරනවා. සත්වයාගේ මුල ගෝචර වෙන්නේ අනාවරණ ඥානයකට. ඒ මුල කොහෙද තියෙන්නේ කියලා. ඒ මට්ටමින් නෙමෙයි. හැබැයි මානව වංශය කොහොමද මේ ලෝකයේ පහළ වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ පෘථිවි තලය ජනාවාස වෙන්නේ කොහොමද? මානව වංශ මේ ලෝකයේ පහළ වෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේ බොහොම නිර්වුල්ව, බොහොම පැහැදිලි සුපැහැදිලි දේශනාවක් කරනවා. දැන් මම අන්නේ කාරණාව තමයි ඔයත් එක්ක විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් හොඳට අහගන්න. දැන් සම්මත වර්ෂ වලින් අපි මේ කොයි කාලෙද ඉන්නේ? 2020 ළඟයි 2019 අග වගේ 2020 දැන් ළඟ අපි ළඟ වෙමින් ඉන්නේ. ඒකට සම්මතයේ අපිට තියෙනවා බුද්ධ වර්ෂ, ශක වර්ෂ, ක්‍රිස්තු වර්ෂ ඔය ආදී වශයෙන් කැලෙන්ඩර් තියෙනවානේ. ඔය අපිට මෙන්න මේ කාල තියෙන කියලා. දැන් තේරුම් ගන්න ඕනේ කාරණාවක් ධර්මයේ අපිට පෙන්නනවා මේ කල්පයක් කියලා එකක්.
කල්පයක් කියලා එකක් පෙන්නනවා. කල්පයක ආයු කාලය පෙන්වන්න උපමාවක් පෙන්නනවා. මොකද්ද පෙන්වන උපමාව? යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ඝනකාභ හැඩති පෙට්ටියකට. මට මතක හැටියට යොදුනක උස මේ යොදුනක් කියලා කියන්නේ 16ක්. මේ වගේ විශාල ප්‍රමාණයක තියෙන ඝනකාභ හැඩති පෙට්ටියකට අබෑට පුරවලා, අබෑට පුංචි ඇට මේ අබෑට පුරවලා අවුරුදු 100කට සැරයක් එක අබෑටේ ගානේ අයින් කළත් අර පෙට්ටියේ අබ ටික ඉවරලා යනවලු කාලයක් යනකොට. හැබැයි කල්ප ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට කල්පේ ආයුෂය කොච්චරයි කියලා හිතන්නේ. අපිට හිතලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි, අති දීර්ඝ කාලයක්. එතකොට ඕ වගේ කල්ප දෙකක් එකට බද්ධ වෙලා තියෙන නිසා තමයි මේ අපි ඉන්න එකට ධර්මයේ කියන්නේ මහා ඔබ නික අහලා තියෙන කට්ටිය අපි දන්නවා, අපි අහලා තියෙනවා පුංචි කාලේ ඉඳන් දහම් පාසලේ ඉස්කෝලේ මහා භද්‍ර කල්පය. ඇයි මේ කියන්නේ? කල්ප දෙකක් එකට එකතු වෙලා තියෙන භද්‍ර කල්පය. බද්ධ කල්පය තමයි භද්‍ර කල්පය වෙලා තියෙන්නේ. එතකොට මේ මහා භද්‍ර කල්පයේ අපි දන්න විදිහට බුදු පියාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. අපි අහලා තියෙන විදිහට කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන බුදු පියාණන් වහන්සේලා දැන් පහළ වෙලා ඉවරයි. ඊළඟට පහළ වෙන්න ඉන්නවා මෛත්‍රී බුදු පියාණන් වහන්සේ. මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ශාසනය පහළ වෙන්න කලින් ගෞතම බුද්ධ ශාසනය මක් වෙලා යන්න ඕනේද? ගෞතම බුද්ධ ශාසනය විනාශ වෙලා යනවා. ඒක ධර්මතාවයක්. ඒක නවත්තන්න බෑ. ඒ පිරිහිලා සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියාට පස්සේ ආයි මේ කල්පයේ එක්තරා කාලයකදී මෛත්‍රී බුද්ධ ශාසනය කියන එක පහළ වෙනවා. දැන් මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් දැන් අපි මේ ඉන්නේ කාගේ කාලෙද? ගෞතම බුද්ධ ශාසනය පවතින කාලයක. ගෞතම බුද්ධ ශාසනය තාම විනාශ වෙලා නැහැ. ඒ බුද්ධ ශාසනය තාම තියෙනවා. එතකොට ඒ ගෞතම බුද්ධ ශාසනය පවතින කාලයක තමයි ඔබ අපි හැම කෙනෙක්ම මේ අපි දන්න මට්ටමින් අපිට තියෙන බෞද්ධ සංස්කෘතික සහ අපි ජීවත් වෙන මේ බෞද්ධ පරිසරයේ අපිට දැනෙන මට්ටමින් අපි ඉන්නේ. හැබැයි අපි අද කතා කරන්න ගියාම අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දින කියන්නේ කුජදා, ශනිදා, ගුරුදා ওই විදිහට සිංහල ඒ ක්‍රමයටද නැත්නම් බටහිර ක්‍රමයටද? ඊට පස්සේ අපි දිනේ කියන්නේ බුද්ධ වර්ෂ වලින්ද නැත්නම් ක්‍රිස්තු වර්ෂ වලින්ද? තේරෙනවද කියන එක? දැන් බෞද්ධ සංස්කෘතියත් එක්ක බෞද්ධ වැඩපිළිවෙලත් එක්ක සම්ප්‍රදාය හැදිලා තියෙන්නේ ඒ විදිහේ තමයි දින දර්ශනය සහ අර මාස ක්‍රම සියල්ලම ගණන් කරන්නේ. හැබැයි අර ක්‍රිස්තු වර්ෂ වලින් කතා කරනකොට ඒ අපි කතා කරන්නේ අර බටහිරින් මේ කරගත්ත මේකත් එක්ක ඒ විදිහට තමයි අද අපි දින සාකච්ඡා කරන්නේ. අහවල් දවසේ අපි එනවා මෙහෙමයි කියලා ඒ සාකච්ඡාව අපි ගෙනියන්නේ අරකට එක්ක. දැන් ඒක මට ප්‍රශ්නයක් නෑ. Tamanට පුළුවන් විදිහට පහසු විදිහට සමන්ට පහසු එක පාවිච්චි කරන්න. සමාජ සම්මතයේ වැඩි දෙනෙක් බහුකර පාවිච්චි කරන එක පාවිච්චි කරගන්න. දැන් මට කියා ගන්න ඕනේ උනේ අපි මේ ඉන්න කාලය සම්බන්ධව අපි බොහෝ දෙනෙක්ට අර එක අදහස් තියෙනවා. 21 වෙනි සියවස නේ. අපි ඉන්න 21 වෙනි සියවසේ මේ කාලේ මේමයි කියන සමාජයේ අදහසක් තියෙනවා මුල් බැහැගත්ත. 2020 මෙහෙම කාලයක තමයි අපි ඉන්නේ කියලා. හැබැයි දැන් මම මේ කතාව චුට්ටක් මීට එහයින් කියලා දෙන්න හදනවා. හොඳ චුට්ටක් අහගන්න පින්වතුනි. මං ඉස්සෙල්ලා කිව්වා අපි ඉන්නේ මහා කල්පයක් ඇතුලේ. මහා භද්‍ර කල්පයේ. ඒකේ අපි දන්න විදිහට අපි ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනය තමයි මේ ජීවත් වෙන්නේ. ඒකට ගෞතම ශ්‍රී නාමය මුල් කරගෙන තමයි අපි කරන සියලුම කටයුතු. බුද්ධ ධම්ම සංඝ ගුවහම බුද්ධ කියන නමත් එක්ක අපිට ටක් ගාලා මතක් වෙන්නේ කාශ්‍යප කියන නාමය නෙමෙයි. මොකද්ද මතක් වෙන්නේ? ගෞතම බුද්ධ කියන නාමය. එතකොට ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ තියෙන පවතින කාලයක තමයි අපි මේ හැමෝම ජීවත් වෙමින් ඉන්නේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා කල්පයක් කියලා එකක්. ඒ කල්පයේ ආරම්භයක් වගේ අවසානයක් තියෙනවා. කල්පයේ අවසානය ගැන විග්‍රහ කරන්නේ මහා කල්ප විනාශයක් එක්ක. මහා ලෝක විනාශය. ඕගොල්ලෝ අහලා ඇති ලෝක විනාශය පහුගිය කාලේ මේ ලංකාවේ ලොකු මතයක් ගියා. 2012 මොකක් වෙනවා කියලාද? ලෝක විනාශයක් වෙනවා කියලා. එහෙම මුළු ලෝකෙම ගියානේ මතයක් ගියා මේකක් ගියා. දැන් ඒටත් එහා ගියපු විනාශයක් තමයි ඔය කියන ලෝක විනාශය. දැන් අපි ඔය කතා කරපු මට්ටමේ 2012 මට්ටමින් කතා කරපු විනාශයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඊටත් එහා විග්‍රහයක් තියෙනවා මේ මහා කල්පයේ විනාශ වෙන තැන. ඒක විග්‍රහ කරන්නේ අංගුත්තර නිකායේ සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රයේ. මෙන්න මේ සූත්‍රයේ තියෙනවා පින්වතුනි හොඳට අහගන්න. ඉරවල් 7ක් පායලා මේ කල්පේ විනාශ වෙලා යනවා කියලා කියනවා. මේ මහා කල්පේ විනාශ වෙලා යනවලු ඉරවල් 7ක් පායලා. දැන් ඕකට පෙළේ තියෙන්නෙම පෙරේ විග්‍රහ වෙලා තියෙන ඉර 7ක් පායලා කියලා. නමුත් ඔය වචනේද ඇතුලේ පුංචි අදහසක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඒක අපි ඉදිරිපත් කරන පුංචි අදහසක්. ඒක හොඳට විමසලා බලන්න. එතන තියෙනවා සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රය කියලා එකක්. සත්ත්‍ය සූර්යෝද්ගමනය. සත්ත්‍ය කියන්නේ 7යි, සූර්ය කියන්නේ සූර්යෝ, උද්ගමනය වෙනවා කියන්නේ බලවත් වෙනවා. දැන් ඔය මට තේරෙන විදිහට ඔය විග්‍රහ කරන්නේ මේ තියෙන ඉරේ බලය
7 ගුණයකින් විතර වැඩි වුණොත් අපිව මක් වෙයිද? දැන් සාමාන්‍යයෙන් දවල් 12ට සෙල්සියස් සංසක 30 40 වගේ රස්නේ තියෙන වෙලාවක එළියට බහැලත් අපි කියනවා අම්මෝ ඉන්න බෑ රස්නේ කියලා. දැන් එතකොට ඔය ඉරේ මේ එන සූර්යයා මේකේ බලය 7 ගුණයකින් විතර වැඩි වුණොත් ඕක 3 ගුණයක් විතර වෙනකොට අපිව මක් වෙලා යනවද? පිච්චිලාව යනවා. තේරුණාද කියන එක? එතකොට ඒ වගේ 7 ගුණයකින් බලය වැඩිලා මේ වෙනකොට මේ මුළු සාගරම සිඳිලා මේ සමස්ත තලයේම මේ සමස්ත පද්ධතියම පිච්චිලා විනාශ වෙලා යනවා කියලා කියනවා. ආන් එහෙම විනාශ වෙනකොට මේ මහා කල්පයේ විනාශය වෙන තැන විග්‍රහ කරනවා අවීති මහා නරකාදිය හැර പ്രേතාපාය, තිරිසන් අපාය සහ අසුර අපායත් ඊළඟට මනුෂ්‍ය තලය, දේව ලෝකත් ඊට පස්සේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ හැර ඊට මෙහා තියෙන සියලු ලෝක ටික විනාශ වෙලා යනවා කියලා පෙන්නනවා. දැන් මෙහෙම විනාශ වෙනකොට මේ ඉන්න සත්‍යයන්ගේ මේ ඉන්න පිරිසගේ ස්වභාවයෙන්ම ත්‍රිතිය දැහන් මට්ටම කියන මට්ටමට ඇවිල්ලා මේගොල්ලෝ නැවත යනවා කියලා ආපු ලෝකයට හෙවත් ආභස්සර ලෝකයට. දැන් ඒකෙන් අදහස ගන්න එපා. එතකොට බ්‍රහ්ම ලෝකේ සදාකාලිකද කියලා. නෑ බ්‍රහ්ම ලෝකේ සදාකාලික නෑ හරිද? ඒකත් කාලයකදී විනාශ වෙනවා. දැන් අපිට වැඩේ තියෙන්නේ දැන් ඔහොම බලන්න ගියොත් එහෙම මේකේ විනාශයක් අගක් මුලක් කෙලවරක් හොයන්න පුළුවන්ද? ඈ? කෙලවරක් හොයන්න බෑ. හැබැයි අපිට ගෝචර මට්ටමකින් මේක වෙන්නලා තියෙනවා. දැන් මනුෂ්‍ය ලෝකේ, මනුසතලයේ, දේවතලයේ මේ කියන සමස්තය විනාශ වෙනකොට සත්‍යයට දැන් මේකේ අල්ල ගන්න එකක් නැති වෙනවා. ස්වභාවයෙන්ම නැවත යනවා කියලා කියනවා මේ මහා කල්පය අවසන් වෙනකොට ආභස්සර ලෝකයට. නැවත ආභස්සර ලෝකෙට ගිහිල්ලා නැවත අන්තක්කල්ප කාලක් විග්‍රහ කරනවා. අන්තක්කල්ප 20ක් කියලා ප්‍රමාණයක්. කල්පයට වැඩිය ආයුෂ ප්‍රමාණය අඩුයි අන්තක්කල්පයක් කියන එක. ඒ වගේ අන්තක්කල්ප 20ක් කියන එකක් යනකොට නැවත මේක සකස් වෙන්න ගන්නවා කියලා කියනවා. මේ පෘථිවි තලයේ. මේක සකස් වෙන්න ගන්නකොට සඳ හිරු තාරකා කිසිවක් තිබිලා නැහැ. මහා ඝන අන්ධකාරයක් තියෙන්නේ කියලා කියනවා. එතකොට මේක නැවත සකස් වෙන්න පටන් ගන්නකොට ආභස්සර තලයේ ඉඳලා බ්‍රහ්මකායික ජීවීන් එනවා කියලා කියනවා මේ පෘථුවියට. දැන් අද ලෝකයේ තියෙන විෂයක් මම මේ ලෝකයේ තියෙන භෞතික විද්‍යාව විෂයන් එක බුදුදහම කොයිම වෙලාවකවත් සමාන කරන්නේ නැහැ. වරදවා ගන්න එපා. බුදුදහම මම මේ කිසිම විෂයකට සමාන කරන්නේ නැහැ. මොකද ලෝකයේ තියෙන සියලු විෂයන් හදාගෙන තියෙන විද්‍යාව විෂයන් හදාගෙන තියෙන පවතින. පැවැත්ම උදෙසා. ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාව පහළ වෙලා තියෙන්නේ නැවැත්ම උදෙසා. පැවැත්මෙන් නිදහස් වීම උදෙසා. එතකොට ලෝකයේ තියෙන කිසිම විද්‍යා විෂයකට සම කරන්න බෑ බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒක ඕගොල්ලන්ට මම කියනවට පිළිගන්න ඕනේ ගන්න නෙමෙයි. ඕගොල්ලෝම කල්පනා කරලා විමසලා බලන්න. සද්ධාවෙන් පිළිගන්න එපා. ඒක විමසනකොට හොයනකොට ඕගොල්ලන්ටම තේරෙයි මේ ලෝකයේ තියෙන කිසිම විද්‍යා විෂයකට සම කරන්න බෑ බුදුදහම කියන එක. හැබැයි අද රටේ මිනිසුන්ගේ ලෝකේ මිනිසුන්ගේ වැඩිපුර මතවාදයේ තියෙන බුදුදහමේ පැත්තට සමබරවද නැත්නම් අර විද්‍යා තාක්ෂණ ඒ පැත්තට බරවද? මට අවංක උත්තර දෙන්න බය නැතුව. මිනිස්සුන්ගේ මතේ තියෙන්නේ බුදුදහම පැත්ත කියන එක ඒගොල්ලෝ සාදු කියලා අහගෙන ඉන්නවා. බුදුහාමුදුරනේ කියලා තියෙන්නේ. හැබැයි අදහස ඔළුවේ තියෙන්නේ. දැන් මම මේ කියන ටිකම හිතන්න පිටරට සුදු මහත්තයෙක් ඇවිල්ලා ස්ලයිඩ් දාලා මේ ටිකම වෙන විදිහකට කියනවා. දැන් ඕගොල්ලෝ මක් කරයිද? මං කියනවා තේරුණාවත් දන්නේ නැහැ. පැහැදිලිනේ කියන එක. අර එක්තරා කාලයක එක මහත්තයෙක් ඇවිල්ලා සුදු මහත්තයෙක් මේ රටට ඇවිල්ලා කියනවලු මේ මොකද්ද කියන්නේ මේ රටේ මිනිස්සු රත්තරන් ගොඩක් උඩ වාඩි වෙලා ඉන්නවා මේ මිනිසුන්ට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ කියලා. කොබනේ මේ අදහස කියපු කට්ටිය රත්තරන් ගොඩ කිව්වේ මොකද්ද? බුද්ධ දේශනාව. කවු ගැනද මේ කියන්නේ? නෑ මේ රටේ ඉන්න අපි ගැන කියන්නේ. මේ රටේ මිනිස්සු රත්තරන් ගොඩක් උඩ වාඩි වෙලා ඉන්නවලු ඒගොල්ලන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැලු. ඇයි තේරෙන්නේ නැත්තේ? ඒක හොයන්නේ නැති නිසා. ඒ කියලා තියෙන කාරණාව මොකක්ද කියලා හොයන්නේ නැති නිසා. අපේ මිනිස්සු හරි හොඳයි. අපේ මිනිස්සුගේ මහා ශ්‍රේෂ්ඨ ජාතියක් මම පිළිගන්නවා. හැබැයි මේ කතාව අපි ඇත්තටම හොයනවද නැද්ද කියන එක. අපි ගාව තියෙන මේ කතාව අපි තේරුම් අරන්ද කියන එක අපිම තමයි විමසලා බලන්න ඕන. මම අර ඉස්සෙල්ලා කියන්න ආපු කාරණාව අද ලෝකයේ තියෙනවා ක්වොන්ටම් භෞතික විද්‍යාව කියලා විෂයක්. හරි? ඒ විද්‍යාව විෂයෙන් කියනවා ඒගොල්ලෝ කියනවා මේ ලෝකය පිටසක්වලකින් තමයි ජනාවාස කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි කොහෙන් ආපු කට්ටියක්ද? මෙහි කට්ටියක් නෙමෙයි පිටින් ආපු කට්ටියක්. දැන් එහෙම කිව්වහම පොඩ්ඩක් කට්ටියමක් වෙනවද? ඇත්තද? පිටසක්වලින් නේද ඇවිල්ලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් නිකන් හොයනවා. ඇත්තට බලන්න ඕනේ. ඒව ගැන තියෙන රිසර්ච් පේපර් කියවනවා. ඒ හොයන කට්ටිය. හැබැයි දැන් බුදුහාමුදුරුවෝ කොහම ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා බ්‍රහ්මකායික ජීවීන් මෙහෙ ආවයි කිව්වම ඒක නිකන් සාහිත්‍ය කතාවක් වගේ. කොබලන කතාව තේරිච්ච කට්ටිය. මම මේ සමාජයේ ඇටිටියුඩ් එක කියන්නේ. මං හරිද වැරදිද? හරිද වැරදිද? මට උත්තර දෙන්න. හරි. ඒ කතාව.
පිටසක්වලින් ඒක පොඩ්ඩක් හොයලා බලනවා. පිටසක්වලින් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අග්ගජ සූත්‍රය තියෙනවා ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු පිරිසක් වුවම ඒක වෙන්න පුළුවන්ද දන්නේ නැහැ නේ. අපි වඳුරෙක් ගෙන්නේ. කොහොමද කතාව තේරිච්ච කට්ටිය? පැහැදිලිද? අවුල. ඔන්න ඔය අවුල් ටික දැනගන්න දැකගන්න. එතකොට හොඳ විවෘත භාවයක් ඔබට ඇති වෙයි බුදුදහමේ තියෙන ගැඹුරට යන්න. මේ දහමේ පෙන්වන ගැඹුරු තැන් තේරුම් කරගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න. දැන් අහගන්න කතාව. දැන් අර මහා කල්ප විනාශයෙන් පස්සේ නැවත ක්‍රමානුකූල මහා විල කාලයක් යනවා මේක නැවත සකස් වෙන එකපාර සකස් වෙන එකක් නෙමෙයි ටිකෙන් ටික සැකසෙන්නේ. ඔහොම සැකසෙනකොට අර ආභාසර ඉන්න පිරිස නැවත එනවා කියලා කියනවා මේ මනුස්ස ලෝකයට. මේ මනුස්ස ලෝකයට එනකොට තථාගතයන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය හරිය ලස්සනට මේ කතාව විග්‍රහ කරනවා. මේ වගේ ඝන පෘථුවියක් නෙමෙයි මුලින්ම තියෙන්නේ. ඒ පෘථුවියට කියන නම තමයි රස පෘථුවිය කියලා කියන්නේ. එතන උන්වහන්සේ දෙන නම තමයි රස පෘථුවිය. රස පෘථුවියේ ස්වභාවය උපමා කරනවා උන්වහන්සේ. මහණෙනි උඹලා කිරි දැකලා තියෙනව නේද? මිදුණු කිරි. එහෙමයි බුදුහාඳුරනේ. ආන්ගේ මිදුණු කිරිවල උඩ හැදෙන එදේ තට්ටුව තියෙන්නේ. ආන්ගේ එදේ තට්ටුවේ ස්වභාවය යම්සේද ඒ වගේ ස්වභාවයක් තමයි මේ පෘථුවියේ තියෙන්නේ කියලා කියනවා එතකොට. දැන් සාමාන්‍යයෙන් අපිට එදේ ටිකක් අරන් මෙහෙම දිව ගාලා කනකොට නීරසයිද රසයිද? නීරසයි? නෑ ඒක රසයි. අර කිරිපැණියගේ හොඳම කොටසනේ. කතාව මතක් කරනකොටත් කටට කෙලවුනනවා නේද? එනවද නැද්ද? අපිට මී පැණි අර දැන් තියෙන ජරා මී කිරි කාපු කට්ටිය නෙමෙයි හොඳ මී කිරි කාලා තියෙනවා නම් කියනවා මේ මී කිරි හරි රහයි. ඒ දේ තට්ටුව හරි රහයි කියලා. දැන් එතකොට මේගොල්ලොත් මෙහෙම ඇවිල්ලි ඉවරලා දැන් ඉන්නේ මෙන්න මෙහෙමයි. ඒගොල්ලෝ මේ ඝන ආහාරයෙන් නෙමෙයි යැපෙන්නේ. ප්‍රීති ආහාරය කරගෙන ප්‍රීතිබක්ඛා අන්තරික්ක චර්යා අන්තලික්ක චර්යා මේගොල්ලෝ සැරිසරමින් ඉන්නේ. ස්වභාවිකව ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා අර හරියට දැන් මේ කුරුල්ලෝ පියාඹනවා වගේ මනෝමය 이르දියකින් ඒගොල්ලෝ ප්‍රීති ආහාරය කරගෙන තමයි මේකේ සැරිසරමින් ඉන්නේ. දැන් හැබැයි සඳක්වත් ඉරක්වත් තාරකාවක්වත් කිසිම දෙයක් නැහැ. ඝන අන්ධකාරයක් තියෙනවා. මේ අන්ධකාරය මැද්දේ මේගොල්ලෝ ඇවිල්ලා මේ රසපෘථුවියේ සැරිසරමින් ඉන්නකොට එක්කෙනෙක්ට හිතෙනවා බලන්න මේ මොනවද කියලා. සාමාන්‍යයෙන් අපේ ගෙදරට මොකක් හරි තෑග්ගක් පාර්සලයක් આવුත් අපි ගාලා කල්ලා බලනවා. මොකද්ද තියෙන ඇතුලේ තියෙන්නේ? ඉක්මනට බලන්න ඕනේ මේ මොකද්ද කියලා බලන්න අපිට උවමනාව තියෙනවානේ. ආන් ඒ වගේ ආන් අර ආපු එක්කෙනෙක්ට හිතනවා මේ මොකද්ද කියලා බලන්න ඕනේ කියලා. මෙයා මක් කරනවා කියලා කියනවා. ඒක තියෙන අග්ගඤ්ඤ සූත්‍රයේ මෙහෙම ඇගිල්ල ගාලි වෙරලා ටිකක් අරන් තමන්ගේ අර අපේ තරම් ඝනීභවණයේ වෙච්ච දිවක් නෙමෙයි සාමාන්‍ය මට්ටමකට තිබිච්ච කයක් මනෝමය කයක් තියෙනවා. ඒ කයෙන් නිකන් මේක පොඩ්ඩක් ස්පර්ශ කරලා බලනවලු. බැලුවාම පුදුම රසක් දැනුණා කියලා කියනවා. මේ රස පෘථුවියට බැඳුණා කියලා කියනවා. බැඳුණාට පස්සේ මෙයාව අනුගමනය කරපු අනිත් කට්ටියත් මේ රස පෘථුවිය පිටු කොට බුදින්න ගන්නවලු. ඒ කියන්නේ කෑලි කඩ කනවලු. දැන් අදත් අපි සාමාන්‍ය ලොකු මීකිරි හට්ටියක් ගෙනාවොත් අපි ඔක්කොම මක් කරගන්න කට්ටිය එකතු වෙලා කෑලි කපාගෙන කනවා වගේ මේ රස පෘථුවියක් දැන් මේගොල්ලෝ කඩ කන්න පටන් ගන්නවලු. දැන් මේක තමයි මේ කල්පය ආරම්භ වෙච්ච මූල සම්බන්ධව අපිට තේරෙන මට්ටමින් ධර්මයේ පෙන්වලා තියෙන කාරණාව. මේක අපි අහන්න ඕනේ ඇයි? ඒක තේරෙයි දේශනාව අගට යනකොට. මේ කතාව තේරුම් ගන්න ඕනේ ඇයි කියන එක තම තමන්ගේ ඥාන මට්ටම් මත වෙනකොට කාරණාවේ දේශනාව අවසානයේ යනකොට තමන්ට පැහැදිලි වෙන්න ගනි මේ මොකද්ද කියන්නේ කියලා. දැන් අහගන්න කතාව මම එතනින් එහාට ලස්සන කතාවක් කියනවා හොඳට අහගන්න දැන් මේ විදිහට ආහාරයට ගන්න පටන් ගත්තට පස්සේ මේගොල්ලන්ගේ තිබිච්ච ස්වයං ප්‍රභාව ආලෝකේ නැති වෙලා ගියා කියලා කියනවා. දැන් ඒගොල්ලන්ගේ ආහාරය මෙච්චර දවසක් උනේ ප්‍රීතිය සතුට ආහාර කරන් තමයි හිටියේ. ඕගොල්ලන්ටත් මේ අත්දැකීම් වෙලා ඇති. හොඳටම සතුටින් ඉන්න වෙලාවට බඩගින්න එනවද? හොඳට සතුටින් ඉන්න වෙලාවට බඩගින්න එනවද? නෑ. එතකොට දැන් මෙතන කතාව කියනවා මේගොල්ලෝ සතුටින් ඉඳලා තියෙන්නේ. ප්‍රීති ආහාර කරන් ඉන්නේ. ප්‍රීතිබක්කා. දැන් මේගොල්ලන්ගේ ආහාරය දැන් සතුට පටන් ගන්නවා මේගොල්ලන්ට සතුට වෙන්න ගන්නේ මේගොල්ලෝ සොයම්බ ප්‍රීතියෙන් ඉන්නේ එක නෙමෙයි. මොකෙන් මත යැපෙන්න පටන් ගන්නවද? අර මේ මහා රස පෘථුවියේ මත යැපෙන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? අර ස්වයං ප්‍රභා ආලෝකයෙන් ආපු සියුම් කයවල් තිබිච්ච පිරිසගේ කයවල් ටික කාලයත් එක්ක ඝනීභවණය වෙන්න ගන්නවා කියලා කියනවා. ඝනීභවණය වෙන්න පටන් ගන්නකොට මේගොල්ලන්ගේ අතර පළවෙනි බෙදීම ඇති වෙනවා. ඒ තමයි වර්ණ ભેදවාදය. කට්ටියක් පැහැපත්, කට්ටියක් නොපැහැපත්. පැහැදිලිද කියන එක?
ලෝකෙ මුලින්ම ඔය කල්පය ආරම්භ වෙනකොට මුලින්ම ඇති වෙච්ච බෙදීම ස්ත්‍රී පුරුෂ බෙදීම නෙමෙයි. ස්ත්‍රී සහ පුරුෂ දෙගොල්ලම එක ස්වභාවයෙන් ඉන්නේ. දැන් අද කොච්චර බෙදීම් තියෙනවද අපේ සමාජයේ? ස්ත්‍රී පුරුෂ, ලස්සන කැත, උස මහත, අපේ කුලේ පහත් කුලේ, උසස් කුලේ පහත් කුලේ ඔහොම নানা ප්‍රකාර බෙදීම් තියෙනව නේද? දැන් ඔය සියලු බෙදීම් වලට කලින් පටන් ගත්ත බෙදීම තමයි සුදු සහ කළු බෙදීම. පැහැපත් නොපැහැපත් බෙදීම. මං කියන එක පැහැදිලිද? ඕක තමයි මුලින් පටන් ගත්ත තැන. ඊට පස්සේ දැන් කාලයක් යනකොට දැන් මේගොල්ලන් රසපුතුබියෙන් තමයි ජීවත් වෙන්නේ. ටික ටික මේගොල්ලන්ගේ ස්වයං ප්‍රභාව නැති වෙලා ගියා. ප්‍රීති ආහාර කරගන්න එක අහිමි වෙලා ගියා. දැන් මේගොල්ලෝ යැපෙන්නේ මෙන්න මේ රසපුතුවිය පෝෂණය කරගෙන රසපුතුවියෙන් තමයි දැන් මේගොල්ලෝ පෝෂණය වෙන්නේ. කාලයක් යනකොට ටික ටික ශරීර ගණීභවණය වෙන්න පටන් අරගෙන මේගොල්ලන්ගේ තිබිච්ච ආන් අර ස්වයං ප්‍රභාව නැති වෙලා ගිහිල්ලා මේගොල්ලෝගේ ශරීර ගණීභවණය වෙලා ඒගොල්ලෝ අතර දෙපිරිසක් බෙදුනා. ඒ තමයි පිරිසක් යම් පැහැපත් ස්වභාවකින් ඉන්නවා. ඒ පිරිසට වැඩිය තව පිරිසක් පැහැයෙන් අඩු වුණා. දැන් මොකද උනේ? මෙතන පුංචි බෙදීමක් ඇති වුණා. දැන් මේ ඇති වුණාට පස්සේ මේගොල්ලන්ට අදහසක් එනවා පැහැපත් කට්ටියට. අපි පැහැපත්, උඹලා නොපැහැපත්. ඒ කියන්නේ අපේ වචනෙන් කිව්වොත් අපි ලස්සනයි උඹලා. කියන්නේ උඹලට වැඩිය අපි අදත් අපි ඕගේව කියනවද නැද්ද සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ එහෙම? ටිකක් අපේ ඇඟපත එහෙම හයියයි නම් අපිට වැඩිය දුර්වල කෙනෙක් හිටියොත් කොහොමද අපි ඉන්නේ? ඕගලන්ට වෙලා නැද්ද? මං නම් ඉස්කෝලේ යන කාලේ මට නම් ඒ වගේ වෙලා තියෙනවා. කොහොමද අපි කියන්නේ සාමාන්‍යයෙන් අපිට වැඩිය බාල කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ ඇඟෙන් පතෙන් මට වැඩිය ශක්තිය නැති කෙනෙක් ඉන්නවා. මම ශක්තිමත් කියලා මම හිතන් ඉන්නවා. දැන් මට හිතෙන්නේ කොහොමද? මං කියන එක තේරෙනවද දන්නේ නැහැ. ඊළඟට අපිට පුංචි කාලේ ඉඳන් දාලා තියෙනවා මේක ඇතුලේ කුල තියෙනවා. මෙන්න මෙහෙම කුල උඹලා ඉන්නේ මේ කුලේ අපි අර කුලේ අපි උසස් කුලේ උඹලා පහත් කුලේ කියලා බෙදා. දැන් එහෙම කතා කරන්න ගියාම එහෙම ඌ පල්ලෙහා පහත් කුලේ මිනිස්සෙක් නේ හරි. ඔහොම කියවෙනවද නැද්ද මිනිස්සු අතර? කියවෙනවද නැද්ද? ඔය බෙදීම් ටික සමාජයේ තියෙනවද නැද්ද? ඔය බෙදීම් නෙමෙයි මුලින්ම පටන් ගත්ත බෙදීම්. මොකද්ද මුල්ම බෙදීම? අපි පැහැපත් බලා අපහැපත්. පැහැපත් නෑ. දැන් මෙන්න මේ අදහස මතුවෙන්න ගන්නකොට ආන් අර රසපෘතුවියේ රසය ටික අඩු වෙන්න පටන් අරගෙන ගිහිල්ලා රසපෘතුවිය අතුරුදහන් වෙනවා කියලා කියනවා. මේක එක දවසින් දෙකකින් වෙච්ච එකක් නෙමෙයි හරිද? මම මේ පැයක් කමාරක් ඇතුලේ සංක්ෂිප්ත කළගෙන කතාව කියන්නේ අර කල්පයේ ආයුෂය කොච්චරද කිව්වේ? තේරුණානේ? එතකොට මහා කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් ගැනයි අපි මේ කතා කරන්නේ. මේ වෙච්ච පරිණාමික ක්‍රියාවලියක් ගැන. දැන් මොකද උනේ? ඊට පස්සේ රසපෘතුවේ රස අතුරුදහන් වෙලා යනකොට හට ගන්නවලු පින්වතුනි භූමි පප්පටකය කියලා හතු జాතියක්. බුදුහාමුදුරුවෝ ඒ විග්‍රහ කරනවා භූමි පප්පටකයේ ස්වභාවය හරියට අද තියෙනක. ඒ කියන්නේ දැන්ට අවුරුදු 2000 ගානකට කලින් උන්වහන්සේ කියනවා එදා තිබිච්ච නයි හතු කියන జాතිය. අද සමාජයේ තියෙනවනේ මේ නයි හතු කියලා జాතිය. කොයි බිම්මල් කියන ස්වභාවය කියන්නේ ආන් ඒ වගේ ස්වභාවයක්. මෙන්න මේ නයි හතු වලට සමානයි වගේ කියලා කියනවා එදා පහළ වෙච්ච භූමි පප්පටකය. දැන් රසපෘතුවිය අතුරුදහන් වෙලා රසපෘතුවිය දැන් කන්න බෑ. දැන් මතු වෙනවා මේ හතු කියන జాතිය. මේ හතු කියන జాතිය ආවට පස්සේ මේගොල්ලෝ කල්පනා කරනවලු අපි ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා ස්වයං ප්‍රභා ආලෝකයෙන් සැරිසරමින් ඉඳලා දැන් මේ රසපෘතුවියට බැඳුනා. රසපෘතුවියට රසපෘතුවිය ආහාරයට ගන්න පටන් ගන්නකොට අපේ ශරීර ගණීභවණය වෙලා දැන් අපි මහ පොළවෙන් යැපෙන පිරිසක් බවට පත් වුණා. මහ පොළවෙන් යැපෙන දැන් අපිට රසපෘතුවියේ රස අතුරුදහන් වෙලා ගිහිල්ලා අපිට දැන් රන්න රසපෘතුවිය නෑ. හැබැයි රසපෘතුවිය මත හැදිලා තියෙන එකක් පැලෑටියක්. ආන් එක තමයි නයිහත්ත නැත්තම් භූමි පප්පටකය. මේ භූමි පප්පටකය කන්න පටන් ගන්නකොට ඒගොල්ලන්ට දැනෙනවා ඒකත් රහයි. හැබැයි ඒක රසපෘතුවිය තරම් රහ නෑ. ඒක රසපෘතුවිය තරම් රහ නෑ. ඉතින් මොනව කරන්නද දැන් පෘතුවිය කන්න බෑනේ. දැන් අපි එහෙනම් මේ භූමි පප්පටකය කමු කියලා දැන් මක් කරනවද මේගොල්ලෝ? රසපෘතුවිය ආහාරයට ගන්න පටන් ගන්නවා. දැන් රසපෘතුවිය ආහාරයට ගන්න පටන් ගන්නකොට අර ශරීර තවත් ගණීභවණය වෙන්න ගන්නවා කියලා කියනවා. මේක තවත් ගණීභවණය වෙනකොට මේගොල්ලන්ගේ පැහැය තවත් වෙනස් වෙනවා. අර සුදු කළු වර්ණ භේදය තවත් බලවත් වෙනවා. පැහැපත් කට්ටියගේ පැහැයත් නොපැහැපත් කට්ටියගේ පරතරයත් තව වැඩි වෙන්න ගන්නවා. මේක වැඩි වෙනකොට තව තවත් මේගොල්ලන්ගේ ඇතුලෙන් එනවා මොකක්ද අදහස? අපි පැහැපත් නුඹලා පැහැපත් නෑ. පැහැපත් නැති කට්ටිය කියනවා අරගොල්ලෝ තරම් අපි පැහැපත් නෑනේ. ඔන්න ඔය ස්වභාව ටික දැන් මතුවෙනවා.
දැන් තවත් කාලයක් යනකොට භූමි පප්පටකයත් ක්‍රමානුකූලව කාලයක් යනකොට අතුරුදහන් වෙලා යනවා කියනවා. ඊට පස්සේ පට ගන්නවා කියනවා පින්වතුනි වැල් జాතියක්. ඒ වැලේ නම තමයි බදාලතා වැල්. බදාලතා කියලා වැල් జాතියක්. ආන්ගේ වැල් జాතිය පහළ වුණාට පස්සේ මේගොල්ලෝ කල්පනා කරනවා අපි ආබස්සර ලෝකේ ඉඳලා ඇවිල්ලා රසපුතුවියෙන් යැපෙන්න පටන් ගත්තා. කාලයක් යනකොට රසපුතුවියේ රස අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ පහළ වුණා භූමිපප්පටකය. ඊට පස්සේ අපි දැන් භූමිපප්පටකයෙන් යැපෙන්න පටන් ගත්තා. භූමිපප්පටකයත් ආහාරයට ගමින් ඉන්නකොට දැන් කාලයක් යනකොට ඒකත් අතුරුදහන් වුණා. දැන් මෙන්න වෙන අලුත් జాතියක් පහළ වෙලා අපි දැන් මේක ආහාරයට ගමු කියලා ආන් අර බදාලතා කියලා නම් කරගත්ත ආන් ඒ జాතිය කන්න පටන් ගත්තා කියලා කියනවා. දැන් මේකත් ආහාරයට අරන් ටික කාලයක් යනකොට තව තවත් මේගොල්ලන්ගේ ශරීර ඝනීභවණය වෙලා අර පරතරය තව වැඩි වුණා. පැහැපත් අපැහැපත්. දැන් හැබැයි තව එකක් තියෙනවා. අද සමාජයේ තියෙනව නේද ස්ත්‍රී සහ පුරුෂ කියලා බෙදීමක්. එදා ඔය බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු බ්‍රහ්ම කායිකයන්ට එහෙම එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ගේ තිබිච්ච එකම බ්‍රහ්ම ස්වභාවයක්. ස්ත්‍රී පුරුෂ බෙදීමක් තිබ්බේ නැහැ. හැබැයි දැන් අර බදාලතා වැල් ආහාරයට ගන්න පටන් ගන්නකොට දැන් මේගොල්ලෝ අර මහා කල්ප විනාශයකට අර කල්ප විනාශයක් ඉවර වෙලානේ ආබස්සරට ගියේ. එතකොට මහා කල්පයේ ඉස්සලා කලින් කල්පයේ ඉන්නකොට හිටියේ ස්ත්‍රී සහ පුරුෂ කියන බෙදීම මුල් කරගෙනනේ. පස්සේනේ ගියේ ආබස්සරට. මහා විනාශයෙන් පස්සේ. එතකොට අර සසරේ තියෙන පුරුද්දට අර වැල් කනකොට ටික දැන් එනවා මොකක්ද දෙන ගතිය? ස්ත්‍රී සහ පුරුෂ ගති මතු වෙන්න ගන්නවා. තාම ලිංග පහළ වෙලා නැහැ. දැන් මේක අහනකොටත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හාමුදුරනේ ඕහොම මේව වෙන්න පුළුවන්ද? ඇයි? අපේ මනස විවෘත නැති නිසා මේ කියන කාරණාව සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ වෙන්න පුළුවන්ද? ඒක තමයි හොඳට විවෘත කරගෙන මේ කතාව අහන්න. එතකොට තේරෙන්න ගනි මේ කියන කතාවේ මොනතරම් ගැඹුරක් තියෙනවද. හැබැයි අපිට ඇත්තටම මේක හොයලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන තැනින් මේක අල්ලගන්නේ අපි යමක් තේරුම් ගන්න. හරි? දේශනාව අවසානට යනකොට තේරෙයි මොකද්ද මේ තේරුම් කරගන්න හදන්නේ කියලා. ඒකට අපිට මේ පුංචි කතාව ඕනේ. මේ කතාව අපිට ඕනේ මේකේ අදහස ගන්න. දැන් අර ගති ස්වභාව හිත පැත්තේ මතුවෙනකොට ටික මේගොල්ලන්ගේ බෙදීම තවත් වැඩි වෙනවා. ස්ත්‍රී පුරුෂ බෙදීම තාම ඇවිල්ලා නැහැ. හැබැයි සුදු කළු බෙදීම තියෙනවා. පැහැපත් නොපැහැපත් බෙදීම. තවත් ශරීර ඝනීභවණය වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර කියන බදාලතා වැල් ටිකත් කාලයක් යනකොට අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ පහළ වෙනවා කියලා කියනවා පින්වතුනි. කුඩු නැති සුවඳවත් හරි ඉබේ හටගන්න සොයන්ජාත හැල් කියලා જાතියක්. කොබන බත් කන කට්ටිය අත උස්සන්නේ. කවුරුත් නැද්ද? මම යනවා නැගිටලා. ඔක්කොම බත් කනව නේද? දැන් ඔය අද අපි කන බත්වල මුල තමයි ඔය කියන සොයන්ජාත හැල්. දැන් සොයන්ජාත හැල් කන්න පටන් ගන්නකොට දැන් බදාලතත් නැති වෙලා ගියා. ඒක නැති වෙලා සොයන්ජාත හැල් කන්න පටන් ගන්නකොට ඒගොල්ලෝ කතාවක් කියනවා මොකද්ද? අපි මුලින්ම ඇවිල්ලා ආහාරයට ගත්ත රසපුතුවිය, ඒ රසපුතුවිය පුදුම රහයි. කාලයක් යනකොට ඒක අතුරුදහන් වෙලා භූමිපප්පටකේ කියන හතු జాතිය පහළ වුණා. ඒක පහළ වුණාට පස්සේ ඒක කනකොට කිව්වා රසපුතුවිය තරන්නම් රහ නැහැ. හැබැයි ඉතින් මේකත් රහයි බඩ පුරව ගන්න මේක කමු කියලා ඒක කෑවා. ඒකත් කාලයක් යනකොට භූමිපප්පටකයත් අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ පහළ වුණා බදාලතා. බදාලතා කනකොට කිව්වා ඒක නම් භූමිපප්පටකේ තරම් රහ නෑ. ඉතින් මොනව කරන්නද දැන්? ඒක කමු කියලා. ඊට පස්සේ කෑවා මොකද්ද? බදාලතා. බදාලතා වෙලත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ සොයන්ජාත හැල් පහළ වුණාට ඒක කන ගමන් කියනවා අපි බදාලතා නම් මීට වැඩිය රහට කෑවා. දැන් නම් ඒ රහ නැහැ වුණාට දැන් කරන්න දෙයක් නැහැ. මේකත් රහයි තමයි දැන් මේක කමු කියලා. මම පුංචි ප්‍රශ්නයක් අහන්නද? මට අත උස්සලා කියන්නකෝ බලන්න පාරම්පරික හාල් කාලා තියෙන කට්ටිය මෙතන. අයියෝ කවුරුත් නැද්ද? එක්කෙනෙක් ඉන්නවා. අද ඔය කට්ටිය දාගෙන ඇයි පාරම්පරික හාල් හොයන්නේ? ඒවා කියනවා මේ ශරීරයට හරි ගුණදායකයි. මං ඉර හඳ වගේ පුංචි කතාවක් කියන්නම්. අනාගත කාලේ අපේ දරුවෝ කියයි ප්ලාස්ටික් හාල් කනකොට අපි මේ මහ පොළොවෙන් ගත්ත ස්වභාවික හාල් කියලා જાතියක් කෑවා. දැන් අපිට ඒක නෑ. අපි දැන් මේ තියෙන එක කොබන කතාව තේරිච්ච කට්ටිය. අද දැන් මේ අවුරුදු 40 50 ඉන්න කට්ටිය කියන එකක් ඕගොල්ලෝ අවුරුදු 10 15 වෙදි කාපු හාල් අද කන්න తీරවද? කොබන කතාව තේරුණ කට්ටිය.
තේරුණාද? අර වංශෝප්පත්ති කතාවේ මුලින් ඉඳලා තියෙන ගතිය අපි ගාව තියෙනවද නැද්ද? ඒක වෙමින් තියෙනවද නැද්ද අපිට? අපි කියනවා අපි පුංචි කාලේ කාපු කෑම හරි රහයි. හැබැයි දැන් ඒ රහ දැනෙනවද අපිට? දැන් අපි කනවලක කෑම කන්නේ ස්වභාවිකව හදපු ආහාරද නැත්නම් කෘත්‍රිම රසායනික ගගහ කන ආහාරද? දැන් එන්න මක් වෙනවද මේ ආහාර සංස්කෘතිය? කොහොමද මේ කතාව තේරෙන කට්ටිය? ඒකත් පරිණාමය වෙනවා අපිත් එක්කම. දැන් ඒකේ අපි කන්නේ මොනවද? අද කන්නේ. තව ඉදිරි කාලේ යනකොට ඕක. තව අවුරුදු ගානකින් ප්ලාස්ටික් කාල් කනකොට අපේ දරුවෝ කියයි අපේ අම්මලා තාත්තලා නම් ඒ කාලේ මහ පොළොවෙන් ගත්ත හාල් කෑවා. අපිට අද ඒව නැහැ. අපි මේ ප්ලාස්ටික් හාල් කොහොමද කතාව තේරෙන කට්ටිය? තේරෙනවද මේ කතාව? ඕක ගලපගන්න එකයි. මේක මහ පොළොවේ යථාර්ථයෙන් බැලුවොත් හොඳටම පැහැදිලිව තේරෙනවා. අපි ලොකු පරිණාමික ක්‍රියාවලියක් ඇතුලේ ඉන්නේ. දැන් මේ කතාව තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ හේතුව මොකක්ද කියන එක දේශනාව අවසාන වෙනකොට අපි තේරුම් ගමු. දැන් බලන්න චුට්ටක් අර ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු කට්ටියට වෙච්ච සිද්ධියම අපිටත් වෙමින් තියෙනවා. මොකද්ද? ඒ කාලේ වගේ නෙමෙයි කොහොමද ඒවා කියලා තියෙන කට්ටිය? පැහැදිලිද දන්නේ නැහැ කියන එක. අවුන් ගතිය. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් මේ සොයන් ජාත හැල් කෑවට පස්සේ මේගොල්ලන්ගේ ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග පහළ වුණා කියලා කියනවා. ස්ත්‍රී ගති බලවත් පිරිසට ස්ත්‍රී ලිංගත්, පුරුෂ ගති බලවත් පිරිසට පුරුෂ ලිංගත් පහළ වුණා කියලා කියනවා. අදත් ඕගොල්ලෝ දැකලා ඇති මේ සමාජයේ ලෝකේ ඕන තරම් ඉන්නවා. පිරිමි විදිහට ඉපදිලා අද ඉතින් තාක්ෂණයේ දියුණුවේනේ ප්ලාස්ටික් සර්ජරි කරලා මක් කරගන්නවද? කොබන් කතාව තේර කට්ටිය. දැන් ඔකට හරි ලස්සන කතාවක් තියෙනවා බුදුහාමුදුරන් කාලේ ගත්ත වෙච්ච කතාවක්. මට මතක හැටියට කච්චායනගොත්ත මහරහතන් වහන්සේ දවසක් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් මේවා කරමින් ඉන්නකොට පැම් පහසුවමින් ඉන්නකොට උඩ සිවුර ගලවලා අඳනේ පිටින් උන්වහන්සේගේ ශරීරේ රන්වන් පැහැති කියලා කියනවා. ඒ තරම් පුණ්‍යර්ධිය. ශරීරය ඒ තරම් ලස්සනයි. මේක දැකපු රජ කෙනෙක්ට හිතනවා මේ වගේ පාට නෝන කෙනෙක් මගේ අන්තපුරෙත් ඒ සිතුවිල්ල එනකොටම මුන්දැවපත් වුණා කියන ස්ත්‍රියකට. මේක අහලා තියෙනවද ඕගොල්ලෝ? යා බැලුවනේ අද ඕවා වෙන්න බෑ වගේනේ. අර සිතුවිල්ල එනකොට මේ පැත්තෙන් මේක මාරු වෙලා ඉවරයි. ස්ත්‍රී ස්වභාවයකටපත් වුණා කියලා කියනවා. ඊට පස්සේ දැන් මේ රටේ රජ්ජුරෝ කර කියා ගන්න දෙයක් නැතුව ඔටුනු පැත්තකින් දාලා ඔක්කොම දාලා එයා හැංගෙනවා. හැංගිලා කොහොම හරි ඒ රටෙන් වෙන රටකට යනවා. ස්ත්‍රියක් විදිහට. ගිහිල්ලා ස්ත්‍රියක් විදිහට ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා කසාදයක් කරගෙන ළමයි හදාගෙන හිටපු කතාවක් කියනවා. ඊට පස්සේ එක්තරා කාලයකදී මේ රටේ හිටපු ඒ රජුරුවන්ගේ ඒ කාලේ හිටපු මිත්‍රයෙක් මේ රටට ආවට පස්සේ එයාව අඳුනගෙන එයාට මේ කතාව කියනවා. මට මෙන්න මෙහෙම අකරතැබ්බයක් වුණා මෙහෙමයි කියලා. එතකොට අර මිනිස්සයා මේ වෙච්ච අවැඩ දැකලා ගිහින් කියනවා අර රහතන් වහන්සේට ඒ ඇතිවෙච්ච සිතුවිල්ල මහා හොඳ එකක් නෙමෙයි. ගිහින් කමා කරන්න. කමා කරලිලා මේව කරන්න මේ වෙච්ච සිතුවිල්ල කියලා ඉවරලා කමා කරලා මේව කරන්න කියලා. ඊට පස්සේ කාන්තාව ඇවිල්ලා කාන්තා ස්වරූපයෙන් ඇවිල්ලා හාමුදුරුවෝ ඉස්සරහා කමා කරනවා. මගේ අතින් මෙන්න මෙහෙම වැරද්දක් වුණා මෙහෙමයි කියලා. කමා කළාට පස්සේ නැවත හැරුණා කියනවා පුරුෂයෙක් විදිහට. තේරුණාද? ඔන්නෝම කතාවක් තියෙනවා. දැන් ওই කතාව මම ඕගලන්ට කිව්වේ ඕවගේ එකක් කිව්වහම අපිට ටිකක් අපේ හිත පැත්තෙන් හිතෙන්නේ. අද තරුණ කෙනෙක්ටත් හිතෙන්න පුළුවන්. ඕවගේව වෙන්න එන්න බැරිද ඕවගේ අදහස්? එනවා. මිනිසුන්ගේ හිතවලට එහෙම එනවා. එතකොට මං කියනවා දැන් අද තාක්ෂණයෙන් මේ අද ඉන්න ගෑනු ළමයා හෙට මක් කරනවද? කොබන් මම මේ කියන කතාව තේරෙනවද? එදා අර විදිහට වෙච්ච ඒවා දැන් අද අපේ කට්ටිය මක් කරගන්නවද? තාක්ෂණයෙන්ම තේරෙනවද කියන එක. දැන් එන්න මේ සමාජයේ තාක්ෂණීය විද්‍යාව දියුණු කරනවා කියලා වෙන්නේ මිනිස්සුන්ගේ මොකක් වෙමින් යනවද? අර විකෘති ගති බලවත් කරමින් යන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ පින්වතුනි. ඒක තේරුම් ගන්න අපි බොහෝම निराවුල්ව මානසිකත්වයේ විවෘත කළා අපි අපේ පැත්ත හොයන්න ගත්තොත් සංසාරයේ දකින්න තියෙන ලෝකයේ දකින්න තියෙන විශ්වයේ දකින්න තියෙන තමා තුලින් දැන් බ්‍රහ්ම ස්වභාවයේ ආපු කට්ටියට නේද මොනවා පහළ වුනේද? ස්ත්‍රී ගති පහළ වුනේ. පුරුෂ ගති පහළ වුනේ. අද සමාජේ නැද්ද ස්ත්‍රී වෙලා ඉපදිච්ච හැබැයි පිරිමි වගේ මිනිස්සු ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. පිරිමි වෙලා ඉපදිච්ච හැබැයි ස්ත්‍රී වගේ මිනිස්සු. එතකොට මේ සියලු ගති තියෙන කාගාවද? කොබන් ඒ කතාව තේරුර කට්ටිය. බ්‍රහ්ම ගතිය, දේව ගතිය, ස්ත්‍රී ගතිය, පුරුෂ ගතිය, මනුෂ්‍ය ගතිය, බලු ගතිය, තිරිසන් ගතිය ඔය කියන සියලු ගති ටික තියෙන කාගාවද? පැහැදිලිද මේ කියන තැන? මනස මුල් කරගෙනයි ලෝකය සකස් වෙන්නේ. මනෝපුබ්බංගමා ධම්මා.
එතකොට මේ බාහිර ලෝකය ගැන නෙමෙයි අපි තේරුම් ගන්න මොන ලෝකය ගැනද? මේ කතන්දර ටික කියලා අවසානයේ අපි එන්නේ කාගාවටද? අපේ පැත්තට එන්නේ. දැන් අපේ පැත්තට එන්න කලින් තව තියෙනවා කතාව අතන කියන්නේ. දැන් මොකද උනේ? දැන් පරිණාමයේ වෙච්ච කතාව තේරුම් ගන්න එපා. මේ ආපු මානව වංශ කතාව ආපු තැන. දැන් ස්ත්‍රී සහ පුරුෂ ගති ස්වභාවයට අනුකූලව ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග පහළ වුණාම මේගොල්ලෝ දෙගොල්ලෝ දිහා බලාගෙන ඉන්න පටන් ගත්තලු. ඇයි? හැඩේ වෙනස් වෙච්ච නිසා. දැන් මෙහෙම බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් යනකොට මේගොල්ලන්ට කෘතුහලයක් ඇති වෙනවා. මේගොල්ලන්ව මක් කරන්නද ගිහිල්ලා එකිනෙකනාව ස්පර්ශ කරන්න. ওই විදිහට ස්පර්ශ කළා කාම මෛතුනිය දක්වා ගියා කියලා කියනවා. කාම මෛතුන වැඩපිළිවෙලට ගියා කියලා කියනවා. දැන් මෙහෙම වෙනකොට මේ කාම මෛතුන කියන වැඩපිළිවෙල වෙන්න හදනකොට වටේ පිටේ ඉන්න පිරිස මේ සමහර පිරිස් සුළු පිරිසක් මේ විදිහේ මේ හැසිරීමට ලක් වෙනකොට වටේ පිටේ ඉන්න පිරිස වසලයා වසලිය නුඹලාට මෙවැනි දෙයක් කරන්න පුළුවන්ද? මොකද්ද මේ කරන්නේ කියලා මහ පොළොවෙන් පස්ස අරගෙන මෙහෙම ගුලි කරලා පුඩි කරලා ඉවර වෙලා ඒවෙන් මිනිසුන්ට ගහන්න ගත්තලු ඔරගොල්ලන්ට. දැන් මේ අර ආසාවන් මතුවලා ඇවිල්ලා දැන් මේගොල්ලෝ කාමමෛතුන ධර්මයේ දෙනකොට ඒක බලාගෙන ඉන්න අනිත් පිරිස මෙහෙම අසත්පුරුෂ වැඩක් කරන්න පුළුවන්ද එලිපිට කියලා ආන් අර පස් ගුලි කරලා මේව ගුලි කරලා ඉවර වෙලා අරගෙන අර මිනිසුන්ට ගහන්න ගත්තලු. ඊට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලෝ කල්පනා කරනවා දැන් ඒගොල්ලන්ගේ අර ස්ත්‍රී ලිංග පහළලා පුරුෂ ලිංග පහළ වෙලා දැන් මේගොල්ලෝ දකින්නකොට ඒක බලාගෙන ඉන්න බෑ. අර වැඩේ කරන්නම හිතෙනවා. දැන් මොකද කරන්නේ? මේක හැංගිලා කරන්න හදාගත්තා තැනක්. ඒකට කියනවා ගෘහය. අදත් අපේ කට්ටිය ගෙවල් හදන්නේ මොකටද? දැන් ඉතින් මේ ගෙවල් හදන්න නැතුව ඉන්න එපා. ගෙවල් හදාගන්න. ලෝකෙ මිනිස්සු ගෙවල් හදන්නේ මොකටද? තේරුණාද දන්නේ නැහැ කියන එක. එතකොට අහකට කතාව දැන් මේක පැටලෙනවා වගේ නම් මාව ප්‍රශ්න කරන්න හරිද? මම ඒකට තව මේක විග්‍රහ කරන්නම්. ඔයගොල්ලෝගේ ඔළුවේ මේක දැන් අවුල වෙනවා වගේ නම් මේ කීයක නිකන් අවුල් සහගතයි වගේ මට තව මෙන්න මෙතන පැටලුම් සහගතයි කියලා වගේ එනවනම් ප්‍රශ්න කරන්නේ. එක එක මේක ධර්ම සාකච්ඡාවක්. ඒකට තමයි මට දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න කළොත් තමයි මොකද මම දන්නේ නැහැනේ ඔයගොල්ලෝ මොනවා හිතන් ඉන්නවද කියලා. තේරුණාද දන්නේ නැහැ කියන එක. ඔයගොල්ලෝ මොන මට්ටමකින් මේක අහනවද කියන එක මම දන්නේ නැහැ. මම දැන් මේක කියාගෙන යනවා කතාව. අර පොතේ තියෙන කතාව ගලපලා කියනවා. එතකොට ඒකේ ප්‍රශ්න තියෙනවා නම් මේ දේශනාව මැද්දේ හරි යනකොට හරි අතරමැද්දේ ඉවරුණාට පස්සේ හරි ප්‍රශ්න කරන්න. ඒක එතකොට තමයි අපිට මේක සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් අර කාලයක් දැන් අර මුලින්ම අසම්මතයි කියපු එක දැන් ගෙවල් වලට ගිහිල්ලා කරන්න පටන් ගන්නකොට කාලයක් යනකොට අර සමාජයේ විසින්ම කලින් අසම්මත වෙච්ච එකක් පස්සේ කට්ටිය මක් කරනවද? ඒක සම්මතයක් බවට පත් කරනවා. සම්මතයක් බවට පත් කළා. ඒක නම් දැන් අවශ්‍ය ඒක කරගන්න කියලා බහුතර දෙනාම මක් කරනවද? ඒක සමාජය සම්මතයක් බවට පත් කරනවා. අදත් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් විවාහ කරලා දීලා යනකොට ලෝකයේ එක එක පැතිවල තියෙනවා විවිධ චාරිත්‍ර. සමහරු කුණු බිත්තර ගහනවා. අපේ රටේ නම් පොල් බිඳිනවා නේ. බිත්තර ගහනවා. සමහර පැතිවල පස් ගහනවා. සමහර පැතිවල ගොම ගහනවා. කරනවද නැද්ද? අදත් ඔය සමහර ප්‍රදේශවල සමහර විවාහ චාරිත්‍රවල ඕ වගේව තියෙනවා. බුදු පියාණන් වහන්සේ පෙන්නනවා අතීතයේ අර වෙච්ච කතාවම අදත් වෙමින් තියෙනවා. මොකද්ද? එදා අසම්මතයක් කියලා සමාජය විසින්ම හම්මඩු ගහපු එක කාලයාගේ ඇවෑමෙන් ඒගොල්ලොම මක් කරනවද? ඒක සමාජ සම්මතයක් බවට පත් කරලා ඒක කරගන්න පරිසරය හදනවා. දැන් අද මේ තියෙන සියලු සංස්කෘතීන් සියලු සමාජ පරිසරයන් ගොඩ නැගිච්ච මුල මේ කියන්නේ. පැහැදිලිද කියන එක? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ක්‍රමානුකූලව දැන් මෙන්න මේ පරිසරයේ මේ විදිහට සකස් වෙනකොට දැන් ස්ත්‍රී සහ පුරුෂ වෙලා කුටුම්බ වෙලා ওই විදිහට දැන් ඉන්නවා. ඊට පස්සේ පිරිස් තම තමන් හැමදාම ඒගොල්ලෝ දැන් යැපෙන්නේ මොනවෙන්ද? දැන් ආහාර ගන්නෙ. සොයන් ජාත හැල්. දැන් හාල් තමයි ආහාරයට ගන්නෙ. කුඩු නෑ, දහයිය නෑ, සුවඳයි රසයි. උදේට ගියා ටිකක් කඩාගෙන ආවා, ඇති වෙන්නේ කෑවා. ආයි පහෝදාට යනකොට ආයි එතන වැවෙනවා, ආයි ගිහිලා ටිකක් කඩාගත්තා, අරගෙන ආවා කෑවා. ඔහොම තමයි දැන් කට්ටිය ඉන්නේ. දැන් කාලයක් යනකොට මොකද්ද වෙන්නේ? දැන් මේගොල්ලන්ට අදහසක් එනවා දැන් තැන් වල කුටුම්බ වෙලා ඉන්නේ. ක්‍රමානුකූලව කාලය යනකොට කුටුම්බ හැදිලා, ගෙවල් හදාගෙන, වෙන් වෙලා, එහෙම පවුල් කියන එක දැන් ගොඩ නැගිලා තියෙන්නේ. පවුල කියන එක. ස්වාමි සහ භාර්යාව මුල් වෙච්ච පවුල් ගොඩ නැගිලා තියෙන්නේ. මෙහෙම ඉන්නකොට එක කට්ටියකට හිතෙනවා මෙන්න මෙහෙම. හැමදාම උදේට ගිහිල්ලා මේක අරන් එන්න එක මල කරදරයක්. ඇයි? උදේට ඉර පායනකොට යනවා, ගිහින් ටිකක් කඩා ගන්නවා, ආයි එනවා. මේක හරියන්නේ නැහැ. අපි දවස් දෙක තුනකට හරියන්නේ ගැප් කරගමු කියලා අදහසක් දැම්මා. දැන් මොකද උනේ?
දැන් මොකද වුනේ? දැන් අර හාල් ගේන්න යන කට්ටිය මොකද කරන්නේ? පොදුවේ පොදු භුක්තියට හැමෝටම පහළ වෙන එක Tamanට අයිති කොටසක් විතරක් නෙමෙයි අනුන්ගේ වතුත් අනිත් අයටත් පහළ වෙච්ච ටිකත් අරගෙන ආවා. දැන් මෙහෙම අරන් එනකොට මක් වෙනවද? එක්කෙනෙක් තමයි වැඩේ පටන් ගත්තේ. ටික දවසක් යනකොට දෙන්න, තුන් දෙනා, හතර දෙනා, පහ දෙනා කට්ටියම වැඩේ කරන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? මේ ප්‍රමාණය මදි වෙන්න ගන්නවා. මදි වෙන්න ගන්නකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේක හරියන්නේ නැහැ. අපි මේක බෙදාගමු දැන්. මේ භූමිය බෙදාගමු. මේක කොටු කරගමු. මේ සොයන්ජාත හැල් පහළ වෙන භූමි ප්‍රදේශ අපි අපේ වෙන් කරගමු. අපි විසින් වෙන් කරගමු කියලා. ඕ මුලින්ම වැටමායින් ගහන්න පටන් ගත්තා. කොබන ගෙවල් වල වැටවල තියෙන කට්ටියත් උස්සයි. ඔය වැටේ මුල උතර තමයි ගැහුවේ. ඒ කියන්නේ තමන්ගේ කියලා ඉඩම තමන්ගේ ඉඩම කියලා වෙන් කරගත්තා. එතකොට ඒ වෙන් කරගත්ත භූමියේ පහළ වෙන සොයන්ජාත හැල් ටික තමයි ඒගොල්ලන්ට ආයිති. පැහැදිලිනේ කියන එක? ආන් ඔය අයිතිය මුල් කරගෙන දැන් උදේට යනවා ගිහිල්ලා තමන්ගේ කොටසෙන් තමයි අරගෙන එන්නේ. දැන් කාලයක් යනකොට එක්කෙනෙක්ට හිතනවා මොකද්ද? අපේ ටික මදි. අල්ලපු ගෙදර එකෙන් පොඩ්ඩක් ගත්තා නම් හොඳයි කියලා මොකද කරන්නේ? පිරිසක් තමන්ට අයිති නැති දැන් වෙන් කරගෙන ඉන්නේ මායින් ගහලා ඒගොල්ලොම අයිති නැති අනුන්ගේ වත්තෙන් එකතු කරන්න ගත්තා. එකතු කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ඔන්න පටන් ගත්ත හොරකම. බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා බ්‍රහ්ම ස්වභාවයේ ඉඳලා පිරිසුදු බ්‍රහ්ම ස්වභාවයෙන් ඇවිල්ලා දැන් මක් වුණාද? දස අකුසලේ අශුද්ධ වැඩපිළිවෙල පටන් ගත්තා. මොකද්ද පළවෙනියටම කරන්න ගත්තේ? හොරකම් කරන්න ගත්තා. දැන් හොරකම් කරගෙන යනකොට අර බහුතර පිරිස මේගොල්ලන්ව අල්ලගත්තා. මේ හොරකම් කරන පිරිස අල්ලගන්නකොට කිව්වා අපි හොරකම් කළේ නැහැ. දැන් මොකද්ද කිව්වේ? ඔය පුංචි කාලේ ඔය වෙලා නැද්ද? අයියාගේ මොන හරි හොරකම් කළා එහුනකොට අම්මා හරි තාත්තා හරි කවුද මගේ එක ගත්තේ කියලා අහනකොට කියනවා මං නම් ගත්තේ. තාමත් අපි ගාවේ පුරුදු තියනවද නැද්ද? මොකද්ද මේ? බොරු කියන පුරුද්ද. දැන් මොකද උනේ? කරපු වැරද්ද කළේ නෑ කිව්වා. බොරුත් කියන්න පටන් ගත්තා. ඕන්න බොරු කියන්න පටන් ගත්තට පස්සේ දැන් දන්නවා මේගොල්ලෝ හොරකම් කළේ කියලා. අතට අහු වුණත් එක්ක අහු වුණාමත් කියනවා නෑ අපි නෙමේ කළේ කියලා. දැන් මේගොල්ලෝ දැන් මේ බහුතර පිරිසක් දැන් මේ සුළුතර පිරිසක් තමයි මේ වැඩේ පටන් ගත්තේ. බහුතරේ නෙමේ මුලින් මේ කළේ. පුංචි පිරිසක් එක්කෙනෙක්ගෙන් පටන් ගත්තේ. ඊට පස්සේ ඒක ටික ටික වැඩි වෙන්න ගත්තේ. දැන් මේ කරන සුළුතර පිරිස මේ වැරද්ද කරනකොට පළවෙනි පාර සමාව දුන්නා. දෙවෙනි පාර සමාව දුන්නා. තුන්වෙනි පාරත් හොරකම් කළා වුණාම කිව්වා හොරකම් කරන්න එපා කියලා නිකන් හිටියේ නෑ. එක්කෙනෙක්ට තරහ ගිහිල්ලා ඉවරලා පොල්ලක් අරගෙන කැත්තක් මේ මොකද්ද අර දණ්ඩක් අරගෙන ඉවරලා කෙනෙක්ට ගහන්න ගත්තලු. තලා පෙලන්න පටන් ගත්තලු. ඔන්න ඔය තලා පෙලීමත් එක්ක තමයි ප්‍රාණඝාතය කියන තැන හිංසා කරන මට්ටමටම. ඔක පසු කාලින වෙනවා කෙනෙක් මරණ තැනටම ආන් එන්න පටන් ගත්ත තැන. කෙනෙක්ව මරනවා කියන තැනටම හිංසා කරලා මරා දානවා කියන තැනටම පටන් ගත්ත තැන එතන හිංසාව. එතකන් ඒගොල්ලෝ ගාව එහෙම හිංසා ස්වභාවයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ විදිහට වෙනකොට මේ දැන් කයෙන් සිද්ධ වෙන වැරදි දෙකක් දැන් සිද්ධ වෙනවා. ප්‍රාණඝාතයයි අදත්තාදානය. දැන් මේගොල්ලෝ කල්පනා කරනවා අපේ ඉඩම් ටික රැක ගන්නත් ඕනේ. අපිව බලා ගන්නත් ඕනේ. මේක දැන් අපිට කරන්න බෑ. මේ පිරිසක් මේ අපෙන් හොරකම් කරනවා. මේගොල්ලෝ මේක නවත්තන්නෙත් නැහැ. දඬුවම් කළාට ඒගොල්ලෝ ඒක සමහරු නතර කරනවා පේන්නෙත් නැහැ. මේක හරියන්නේ නැහැ. අපිව බලා ගන්න කෙනෙක්පත් කරගමු. දැන් මොකද කරන්නේ? බොහෝ ජනයා විසින් සම්මත කරගත්ත පුද්ගලයෙක්ව මහා සම්මතයෙන් මනු සම්මත කියලා සම්මත කරගත්තා. මිනිස්යෝ විසින් මනුෂ්‍ය ස්වභාවයේ ඉන්න දැන් පිරිස දැන් බ්‍රහ්ම ස්වභාවය අයින් වෙලා ගිහලා දැන් මනුෂ්‍ය ස්වභාවයේ ඉන්නේ දැන්. මේගොල්ලෝ කල්පනා කළා අපිව පාලනය කරන්න කෙනෙක්ව අපි පත් කරගමු කියලා රජෙක්ව පත් කරගත්තා. ඒගොල්ලෝ විසින් එක්කෙනෙක්ව සම්මත කළා එයාව රජ කියලා සම්මත කරගත්තා. එයාට කිව්වා ඔයා අපිව බලා ගන්න. අපේ ඉඩම් ටික බලා ගන්න. අපි ඒකට අපිට මේ ලැබෙන අස්වැන්නෙන් අපිට මේ ලැබෙන හැල් වලින් හාල් වලින් කොටසක් දෙන්නම්. කොබන්න බදු ගෙවන කට්ටිය. පරිපවණම්. මේ මම ලංකාවේ නෙමෙයි දින්නේ. ගෙවනවා නේද? ඔන්න පටන් ගත්ත තැන මොනවා ගෙවන්නද? බදු ගෙවන්න පටන් ගත්ත තැන. දැන් අදටත් අපි රජෙක්ව දාගන්නේ මොකටද? නායකයෙක්ව පත් කරගන්නේ මොකටද? කාව බලා ගන්නද? තේරුණානේ කීයද එක? දැන්
එතකොට ඒ බලා ගන්න පාලකයන්ට අපි මොනවා ගෙවනවද? අපි රජය කියලා එකක් නඩත්තු කරනවනේ. අපේ මොකෙන්ද? දැන් බදු ගෙවන්නේ කාව බලා ගන්න කියලාද? තේරුණාද දැන් මේ කතාවේ හැම එකෙම දැන් අද අපි ගාව තියෙන සියලු ගතිවල මුල් ටික ඔක්කොම තියෙනවද නැද්ද මේ කතාව ඇතුලේ? ඒකයි මේක හරිය විවෘත මනසකින් බැලුවොත් හොද්දටම තේරෙනවා බුදුහාමුදුරුවෝ අකුරක් නෑර පරිණාමය කියලා තියෙනවා. අපිට තේරෙන මට්ටමින්. මේක හැබැයි විවෘත මනසකින් බලන්න ඕනේ. ඒක ඉතින් හාමුදුරුවනේ මහා සම්මත විතර දේ කාලේ හිටියද? අද නම් රටවල වල කොච්චර රජවරු ඉන්නවද? එහෙම ප්‍රශ්න එනවද නැද්ද අපිට? ඔව් මුලින්ම මහා සම්මතයෙන් තමයි පටන් ගත්තේ. පස්සේ මේ ක්‍රමානුකූලව මේක ව්‍යාප්ත වෙනකොට වෙන භූමීන් වලට ව්‍යාප්ත වෙලා ගිහිල්ලා වෙනම මේ කතන්දරේ වෙනම තැනකට යනවා. දැන් වැඩේ මේක අර මං ඉස්සෙල්ලා කිව්වේ කල්පය ආයු කාලේ. ඒක අපිට ගෝචරයිද? කල්පය ආයුෂ කාලය කියන එකවත් අපිට හිතා ගන්න බෑනේ. එච්චර ඕනේ නැහැ. අපිට පුංචි කාලේ වෙච්ච ටික අපිට මතකද? එතකොට මේ කල්පය ආරම්භය ගැන අපිට මොන මතකයක් තියෙයිද? කල්පයේ කතාව තවත් පැත්තකින් දාන්න. කලින් අත්බැවේ හිටපු දැන් මතක කට්ටිය අත උස්සන්න බලන්න. ඒ දන්නේ නෑ. දැන් අනික තව එකක් තියෙනවා හොඳේ. දැන් ඔය කල්පයේ ඇතුලේ තියෙනවා මේ ආයුෂ වැඩි වෙන කාල සහ ආයුෂ අඩු වෙන කාල. මේ කල්පයේ ඇතුලේ තියෙනවා එක කාලවල සිද්ධ වෙන සිදුවීම. කාලයකට ආයුෂ යනවා අසංකේය දක්වා. තව කාලයකට ඒ අසංකේය ඉඳලා 20 දක්වා 10 දක්වා අඩු වෙනවා. අත උස්සන්න. අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන කට්ටිය මෙතන කවුරුත් නැද්ද? ඒ කියන්නේ උපරිම කීයද? 50ක්වත් පුළුවන්ද? ඒ කියන්නේ අපිම දන්නවා අපේ ආයුෂ තියෙන්නේ මොන පැත්තටද? පහළ පැත්තට අඩු වෙන පැත්තට තියෙන්නේ. දැන් එතකොට අපි මේ ජීවත් වෙන කාලය ආයුෂ වැඩි වෙන පැත්තට යන කාලයක්ද අඩු වෙන පැත්තට යන කාලයක්ද? මේක අඩු වෙලා ආයුෂ අඩු වෙනවා කියනවා පරමායුෂ අවුරුදු 10 සහ 20 අතර කාලයට ආවට පස්සේ එනවා වර්ෂාවක්. ඒකට කියනවා කල්ප විනාශ නෙමේ මුර්ග සංවර්ෂාව. මුර්ග සංවර්ෂාව එන කාලේ වෙනකොට මිනිස්සුන්ගේ ගතියේ තියෙන්නේ සත්පුරුෂ ධර්ම නෙමේ. මොනවද තියෙන්නේ? අසත්පුරුෂ ධර්ම මුළු බලවත් වෙච්ච මුර්ග ගති. තේරෙන සිංහලෙන් මුර්ග ගතියට පුංචි උදාහරණයක් කියන්න. අනේ කව මරලා හරි කමන්නේ මම මගේ වැඩේ කරගන්න කියන අදහසම මොන ගතියද? දැන් දවසින් දවස අපි මේ ජීවත් වෙමින් ඉන්න සමාජය තුළ පහළ වෙමින් තියෙන්නේ මොන ගතියද? කොබන කතාව තේරෙන කට්ටිය. දැන් ලං වෙමින් තියෙන්නේ මොකද්ද? මහා කල්ප විනාශ නෙමේ. මොකද්ද ලං වෙමින් තියෙන්නේ? දැන් ඔය කියන පරමායුෂ අවුරුදු 10 20 කාලේ වෙනකොට ශාසනෙත් ඒ කාලේ වෙනකොට විනාශයි. මේ ශාසනෙත් විනාශ වෙලා සමස්ත පද්ධතිය විනාශ වෙනවා. ඊට පස්සේ දැන් මුර්ග සංවර්ෂාවකින් පස්සේ මේ දැන් 31 තලය විනාශ වෙන්නේ නැහැ නේ. මේ මහා කල්ප විනාශයක් නෙමෙයි වෙන්නේ. අතරමැද්ද කල්පයේ අතරමැද්ද වෙන විනාශයක් මුර්ගද. ඒ මුර්ග සංවර්ෂාවට පස්සේ පිරිසක් බේරෙනවා කියන එක්ක පොළොව යටට ගිහිල්ලා නැත්නම් අභ්‍යවකාශයට ගිහිල්ලා. දැන් අද ස්පේස් ට්‍රැවලින් දියුණු කරනවද නැද්ද මුළු විද්‍යාඥයෝ ඔක්කොම එකතු වෙලා? ඒ මොකටද මේ? මේකට මොකක් හරි ඇටැක් එකක් ආවොත් තියෙන ලට්ටලොට් ටික පටවගෙන කොබන කතාව තේරෙන කට්ටිය. පැහැදිලිනේ කියන්නේ. දැන් එහෙම ගිහිල්ලා දැන් අර මහා මුර්ග සංවර්ෂාව දැන් මට තේරෙන විදිහට පින්වතුනේ මුර්ග සංවර්ෂාව කියලා කියන්නේ මට තේරෙන විදිහට ඊළඟ න්‍යෂ්ටික යුද්ධය වෙන්න පුළුවන්. දැන් ඔය ජපානයේ චීනය ආදී රටවල් ඔය ඇමරිකාව ආදී රටවල් එකතු කරන ආයුධ ටික වලින් ගහගත්තොත් එහෙම අපිව මැරෙන්නේ කන්න නැති වෙලා නෙමෙයි. මං කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? මොනවා වෙලාද? දැන් ඒ වැස්ස එන්නේ කොහෙන්ද? න්‍යෂ්ටික බෝම්බ යුද්ධයක් පටන් ගත්තොත් කොහෙන්ද එන්නේ? ඒ විකිරණ පොඩ්ඩක් ඇඟේ ගෑවුනත් අපිව මක් වෙන්නේද? පිච්චිලා මැරෙන්නේ. තේරෙනවනේ මං කියන එක? එතකොට අවි ගත්තෝ දැන් කවුරු ගන්න අවි වලින්ද කවුරු ගහගන්නේ? අපිම ගොඩ ගහන අවි වලින් ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්න කට්ටියම තමයි මොන වැස්ස ඇති කරගන්නේද? කොබන්න දැන් කතාව තේරෙන කට්ටිය. දැන් මුර්ග සංවර්ෂාව ඉවර වෙනකොට මුර්ග සංවර්ෂාවෙන් පස්සේ පෘථුවිය විනාශ වෙන්නේ නැහැ. මේක තියෙනවා. අර එක්කෝ අභ්‍යවකාශයට ගියපු පිරිස නැත්තම් මහ පොළොවේ යට හැංගිච්ච පිරිස මේගොල්ලෝ නැවත එනවා කියනවා මතු පිටට කාලයක් යනකොට. ගිහින් ආවපුවම කල්පනා කරනවලු අපිට මොකද උනේ? දැන් මේ කාලේනකොට ආයුෂත් බොහොම අඩුයි ඈ. දැන් මුර්ග සංවැස්සට අහුවෙන පිරිසගේ මුර්ග සංවැස්සට අහුවෙන්නේ නැතුව පිරිසක් බේරිලා යනවනේ. ආන්ගේ ගියපු පිරිස තමයි ඒගොල්ලන්ගේ પરම්පරා දෙකක් තුනක් ගියාට පස්සේ තමයි නැවත එන්නේ. මොකද ඒගොල්ලන්ගේ ආයුෂ ප්‍රමාණය කීයද තියෙන්නේ? අවුරුදු 10යි 20යි අතර. ඒගොල්ලන්ගේ પરම්පරා කිහිපයක් ගියාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ પરම්පරාව ඉදිරි પરම්පරාවල කට්ටිය තමයි මෙහෙ එන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ කල්පනා කරනවලු අපේ මුතුන් මිත්තන්ට මොකද උනේ? ඇයි මෙහෙම විනාශයක් උනේ? එතකොට ඒගොල්ලන්ගේ ආයුෂ තියෙන අවුරුදු 10 20 කාලේ. එතකොට කල්පනා කරනවලු මොකද්ද? අපි අපේ තිබිච්ච මනුෂ්‍ය ධර්මයන් විනාශ කරගත්තා.
සත්පුරුෂ ගුණ නැති කරගත්තා. ඒකයි අපිට මෙහෙම විනාශයක් උනේ කියලා. අර නැති වෙච්ච යටපත් වෙච්ච ගුණ ටික ආයෙ වඩන්න පටන් ගන්නවා. සත්ගුණේ වඩන්න පටන් ගන්නවා. ආන් එතකොට කියනවා ආයුෂ මක් වෙන්න ගන්නවා කියලා ඊට පස්සේ. ඊළඟ පහළ වෙන પરම්පරාවල ආයුෂ ටිකෙන් වැඩි වෙන්න අරන් ඕක යනවා අසංකේය දක්වා. ඒ අසංකේය දක්වා ගිහිල්ලා ඒක නැවත අඩු වෙනවා කියන ලක්ෂ්‍ය දක්වා. ආන්ගේ ලක්ෂ්‍යයට අඩු වෙන කාලෙදි පහළ වෙනවා කියනවා කාගේ බුද්ධ ශාසනයේද? කොබන්න දැන් තේරෙනවද මේ කල්පයේ කෙලවරක් හොයන්න බෑ කියන කල්පයේ ආයු කාලයක් හිතලා ඉවර කරන්න බැරි කතාව තේරෙන්නේ නැති ඕගොල්ලන්ට. කොහොම කතාවක් මෙතන තියෙනවා. මට දැන් ඔය ලොකු කතන්දර මුකුත් ඕනේ නැහැ. අපි මේ ජීවත් වෙන පරිසරයෙන් මට අත්දැකීමෙන් කියන්න. මිනිස්සුන්ගේ මනුස්සකමට මක් වෙමින් යනවද? ඈ? තේරුණාද දන්නේ නැහැ කියන එක. දැන් එන්න මක් වෙමින් දෙන්නේ. පිරිහෙන පැත්තට යන්නේ. පැහැදිලිනේ මං කියන එක. එතකොට මේ පිරිහීම නවත්තන්න පුළුවන්ද? මුළු ලෝක පර්යාය තුලම මිනිස්සු උත්සාහ කරන්නේ සියලු ලෝක සත්‍යයන්ට යහපත කරන මට්ටමද නැත්නම් අනිත් උන් මැරිලා ගියත් කමන්නේ අපි රැකෙන්න ඕනි කියන මට්ටමද? කොබන කතාව තේරෙන කට්ටිය මුළු ලෝකේ බලවත් පාලකයෝ කියන හැමෝම කරන්නේ මොකද්ද? දැන් එන්න මේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ තියෙන ප්‍රകൃති සහගත මට්ටමකින්ද විකෘති වෙන මට්ටමකටද? දැන් මොකද වෙන්නේ එන්න? අර කියන්නේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියලා. ඒගොල්ලෝම අපිට වහකවලා ඒගොල්ලෝම අපිට බෙහෙතුත් කොබන දැන් කතාව තේරෙන කට්ටිය. දැන් එන්නේ මොකද වෙමින් තියෙන මුළු ලෝක පරිසරය තුලම. මං කියන එක පැහැදිලිද ඔයගොල්ලන්ට? දැන් එහෙනම් දැන් අපිව පරිණාමය වෙමින් තියෙනවා කියලා තේරෙනවද දන්නේ නැහැ. තව ටික කාලෙකින් අපේ මේ දරුවන්ගේ ජෙනරේෂන් එකේ තව අවුරුදු 2 3ක් තව ජෙනරේෂන් 2ක් 3ක් විතර එහාට යනකොට ඕගොල්ලෝ අපි නැති වෙලා ඊළඟ પરම්පරාව එනකොට ඒගොල්ලෝ කවදා හරි දවසක ප්ලාස්ටික් හාල් කන ගමන් කියයි ඉන්ටර්නෙට් එකේ තොරතුරු නම් තියෙනවා අතීතයේ මේ වගේ රටවල් වල මෙන්න මෙහෙම හාල් කොබන්න දැන් කතාව තේරෙන කට්ටිය. අපි අද කියනව නේද අපි පුංචි කාලේ කාපු හාල් දැන් පැහැදිලිනේ කියන එක. ඒකම අරගොල්ලොත් කිව්වා සොයන් ජාත හැල් කනකොට. මොකද්ද කිව්වේ? පැහැදිලිද කියන එක? අදහස තේරෙනව නේද මේ කියන එක? රයිට්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද පරිණාමයක් වෙමින් තියෙනවා කියලා? දැන් මේක හොයන්න ඕනේ ඇයි? ඇයි මේක තේරුම් ගන්න ඕනේ? කාව තේරුම් ගන්නද? තමන්ව අවබෝධ කරගන්න. මොකද දැන් අපි ඉන්නෙත් මොකේද? ඔය කතාව ඇතුලේ. නේ? මෙතන ඒලියන්ස්ලා නෑනේ. ඔක්කොම ඉන්නේ කවුද? ඉන්නවද දන්නේ නැහැ. මිනිස්සුනේ? දැන් මනුෂ්‍ය තලයේ ජීවත් වෙන වාශිෂ්ඨ සහ භාරද්වාජ මිනිස්සුયો දෙන්නෙක්. ඒ දෙන්නට දැන් මේ කියනවා මානව වංශ කතාව පරිණාමය වෙච්ච විදිහ අපිට තේරෙන මට්ටමින්. තථාගතයන් වහන්සේක පෙන්නනවා අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමින්. දැන් කොහොම හරි අර ස්ත්‍රී සහ පුරුෂ බෙදීම සිද්ධ වෙලා ඊට පස්සේ ඉඩම් කොටු කිරීම සිද්ධ වෙලා රජවරු පහළ වෙලා ඕන් ඔය කතන්දර ටික සිද්ධ වෙලා ගම් පහළ වෙනවා. ගම්බිම් පහළ වෙලා ගම්බිම් නගර ආදී සියල්ල දැන් ටික ටික ප්‍රමාණිකව පහළ වෙනවා. දැන් මෙහෙම පහළ වුණාට පස්සේ කට්ටියක් කල්පනා කරනවා මොකද්ද? අපි බොහොම සුද්ධවන්තව හිටපු පිරිසක්. අපි අකුසල් වැඩ කරපු පිරිසක් නෙමෙයි. අයහපත් කරපු පිරිසක් නෙමෙයි. අපි සුද්ධවන්තව සුද්ධ වැඩ කරපු පිරිසක්. අපේ ඒ ගති ටික දැන් අපිට නැති වෙලා ගිහිල්ලා. ඒ ගති ටික නැවත මතු කරගන්න ඕනි කියලා මේගොල්ලෝ අර ගම් ප්‍රදේශ අතහැරලා ගිහිල්ලා වනගත ප්‍රදේශවලට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. කියන්නේ වචනේ කියනවා ජායිව ඉන්න පටන් ගන්නවා, දැහැන් වඩන්න ගන්නවා. ආන්ගේ දැහැන් වඩන්න ගන්න ප්‍රදේශවලට කියනවා වචනේම තියෙනවා ආරණ්‍ය ප්‍රදේශ කියලා. ආරණ්‍ය පහල කරගෙන ධානගතව නැවත බණ භාවනා කරමින් අර සුද්ධ ගතිය නැවත අර බ්‍රහ්ම ගතිය සුද්ධ ගතිය මතු කරගන්න පටන් ගන්නවා කියලා කියනවා. මෙන්න මේක පටන් අරගත්තට පස්සේ ආන් ඒගොල්ලෝ ආර සුද්ධ ගතිය මතු කරගන්නකොට බුදුහාඳුරෝ කියනවා ආන්ගේ සුද්ධ ගතිය මතු කරගන්න පිරිසට කියනවා බ්‍රහ්මන. නැතුව මේ අද සමාජයේ හිතන් ඉන්න අර්ථයෙන් කොබන්න දැන් කතාව තේරෙන කට්ටිය බුදුහාඳුරු උත්තර දීපු විදිහ තේරෙනවද? එතකොට අහගන්න. ධර්මතාව විග්‍රහ කරගන්නකොට අසත්පුරුෂ ධර්මයේ කියලා එකක් තියෙනවා, සත්පුරුෂ ධර්මයේ කියලා එකක් තියෙනවා. අසත්පුරුෂ ධර්මයට අයිති වෙන්නේ පහත් ගතිය, නරක පැත්ත, අයහපත් පැත්ත. තිරිසන්, പ്രേත, අසුර, නිරේ කියන ගති ස්වභාවත් එක්කයි අසත්පුරුෂ ගතිය විග්‍රහ වෙන්නේ. සිතුවිලි වලින් ගත්තොත් ලෝභ, දෝෂ, මෝහ සිතුවිලි මුල් කරගෙන. එතකොට කුසල සිතුවිලි සත්පුරුෂ ධර්මයේ මොකද්ද? අලෝභ, අදෝස, අමෝහ සිතුවිලි මුල් කරගත්ත මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම කියන ගතිය. බ්‍රහ්ම කියන ගතියට මොනවද අයිති වෙන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ. දැන් ওই ගුණ අපි ගාව නැද්ද? තියෙනවා. ඒ ගුණ තියෙනවා. හැබැයි මොකක් වෙනවද හැමතිස්සෙම මේක?
මේ පෘථුවිය කෙරෙහි තියෙන බැඳීම නිසා, රස පෘථුවිය කෙරෙහි තියෙන තණ්හාව නිසා, මේ පේන ඇහෙන දේවල් මගේ කරගන්න දින ආසාව නිසා ඒ ගතිය මක් කරගන්නවද හැමදෙසම? කොබන කතාව තේරෙන කට්ටිය. ඔක තේරෙන උදාහරණයක් කියන්නද? පෞද්ගලිකව ගන්න හරිද? අදහස ගන්න ඕනේ. දැන් මෙතන සද්ධා චරිත වගේ බණ ටික අහලා ගෙදර යනවා. ගෙදර යනකොට අල්ලපු ගෙදර මිනිසයා මායින් කනුව හොල්ල හොල්ල ඉන්නවා මෙන්න මෙහෙම. කොබන කතාව තේරෙන කට්ටිය. දැන් කියයිද සුවපත් වේවා, නිදුක් වේවා, යහපතක් වේවා. මට නම් ඉතින් ඕක ප්‍රශ්නයක් නෑ. මේවා අපි ආරයි යන්නේ වේ. කොබන කතාව තේරිච්ච කට්ටිය. දැන් මක් වෙයිද? මෙත්තා කරුණා අනේ මේ හාමුදුරන්ගේ මෙත්තාව තියාගන්න පැත්තකින් කියලා හිත මක් වෙයිද? කොබන කතාව තේරුණ කට්ටිය. පහත් වෙනවද උසස් වෙනවද? කොබන කතාව පැහැදිලිද දැන් කියන එක. දැන් අර සුද්ධ ගතිය යටපත් කරගෙන කවුද එළියට ආවේ? මට කියන්න අදත් අපි කන්නේ කොහෙද? දවල්ට බත් කාපු කට්ටිය අත උස්සන්න බලන්න. ෂුවර්නේ බත් කෑවනේ? එළවලු කෑවනේ කොහෙන්ද ගත්තේ? මහ පොළොවෙන් ගත්තේ. මේ ඇතුලේ තියෙන ලේ ටික කොහෙන්ද ගත්තේ? වතුර ටික. මේ මහ පොළොවෙන් ගත්තේ. දැන් අම්මගේ බඩේ මුලින්ම ඇඟක් හැදුන්නේ නැහනේ. මොකද්ද හැදුනේ? අම්මගෙන් දිම්බයයි තාත්තගෙන් ශුක්‍රාණුවේ දෙක එකතු වෙච්ච යුක්තාණුවක් කියලා එකක් හැදුනේ. සෛල කතන්තරයක් තියෙනවා. දැන් එතනත් පඨවි ආපෝ තේජෝ වායෝ සංකලනයක් ඇතර තියෙන්නේ. ඊට පස්සේ ඒකට අම්මා ගන්න ආහාර ටිකෙන් පෝෂණය උරෝර පෙකිනියා හරහා ඒ බීජ තියෙනවනේ මේක සකස් වෙන්න අවශ්‍ය කරන ලක්ෂණ ටික ආන් ක්‍රමානුකූලව මේ ශරීරය වැඩෙන්න ගත්තා. එතකොට අපි දැන් එළියට ආවසම වතුර බොනවා, කෑම කනවා. දැන් මේ ටික ටික හදාගෙන තියෙන්නේ කාගෙන් ණයට ගත්ත එකක්ද මේ? මහ පොළොවෙන් ණයට ගත්ත එකක් තමයි අපි හැමෝම මේ මක් කරගෙන ඉන්නේද? කොබණික තේරෙනවනේ දැන් කියන එක. රයිට්. එතකොට දැන් අපි මේ ප්‍රායෝගිකව චුට්ටක් අපිට පරිණාමවාදයක් ඇත්තටම කතා කරන්න ඕනේ. ওই කාරණාව ඇත්තටම තේරෙන්න ඕනේ. ඉතිහාස කතාවක් හොයන්න නෙමෙයි. අපිට තේරෙන්න ඕනේ අපිට වෙච්ච වැරැද්ද. මොකද්ද වැරැද්ද? සත්පුරුෂ මානසිකත්වයෙන් ඇවිල්ලා මානසිකත්වයේ දූෂ්‍ය වෙන්න වක් වුණාද? අසත්පුරුෂ භාවයටපත් වෙලා දැන් තේරෙනවනේ වෙච්ච වින්න හැයිය. දැන් අපිට හැබැයි හැකියාව තියෙනවා මොකක් මතු කරගන්නද? පැහැදිලිනේ මං කියන එක. දැන් හිතුවොත් එහෙම තේර ලෝකේ වැඩ ටික ඔක්කොම ඉවර කළා. මම ජීවිතයේ අන්තිම කාලයට යනකොට සත්පුරුෂ වෙනවා කියලා ගත්තොත් කොබන කතාව තේරිච්ච කට්ටිය. එතකොට වැඩේ හරියන්නේ නෑ. සත්පුරුෂ ගුණය වැඩෙන්න ඕනේ පුංචි කාලේ ඉඳලා. දැන් ඕගොල්ලන්ට මේක පේනවද නැද්ද මන් දන්නේ නෑ පින්වතුනි. අද අපි මේ ජීවත් වෙන බෞද්ධ සමාජය, අපි ලාංකීය සිංහල බෞද්ධ සමාජයනේ, අපි කතා කරන්නේ ඒ සමාජයනේ. අපි මේ ජීවත් වෙන සමාජය තුල මට කියන්න මිනිසුන්ගේ මනුෂ්‍ය ගුණය කියන එක එන්න එන්න මක් වෙමින් යනවද? දියුණු වෙන පැත්තට තියෙන, පිරිහෙන පැත්තට තියෙන. මම මේක හැමදාම කියන පුංචි කතාවක් කියනවා. මම මේක වල ඇඩ් එක දැක්ක කතාවක්. හැබැයි ලොකු අර්ථයක් ඒක ඇතුලේ තියෙනවා. ගමක මායිමක් ගහන්න හදනවා. ඒ මායිමේ හිටවල තියෙනවා කොස් ගස්. මේ කොස් ගහ කපන්න යන මිනිස්සෙක් ඒ කොස් ගහ කපන්න සිද්ධ වෙනවා මායිම් කණුව ගහන්න. කණු ගහලා වැට ගහන්න. එතකොට අල්ලපු ගෙදර කට්ටිය ඇවිල්ලා මේ ගෙදර කට්ටියට කියනකොට මේ මායිම කෙලින් කරගන්න ඕනේ මහත්තයා. මේ කොස් ගහ පොඩ්ඩක් කපලා මේක මෙව කරගන්න ඕනේ. කොහම අර අල්ලපු ගෙදර කෙනා කියනවා ගමටම කන්න දෙන කොස් ගහ අපේ පැත්තෙන් පොඩ්ඩක් ගියාට කමක් නැහැ. ඔන්න ඔය වැට අපේ පැත්තෙන් අල්ලලා ගහ ගන්න කියලා. අද මේ පර්චස් 10 15ට හිර වෙලා ඉන්න කට්ටිය මලාට ඕ වගේ එකක් කියයිද? කොබන කතාව තීරණ කට්ටිය. දැන් එන්නේ මේ ಗುಣ මක්විමින් යනවද? දැන් මේ ඕගොල්ලන්ට ඕන නම් ඕව රැක ගන්න හරිද? මගේ ඉඩම මගේ මේ හාමුදුර මොන මගලක්ද කතා කරන්නේ? යකෝ ඉඩම මගේ එක මන් රැක ගන්න තු අල්ලපු කුදුරුන් එයා රැකලා දෙන්නේ නැහැ. එහෙම කියන කට්ටිය තමයි මලාට පස්සේ මොක්කු ඉන්නද? ගෙවල පෙරේතයෝ. මීමින්නෝ. ඇයි භූමිය කෙරේ අර බහිරවයෝ තේරුණාද දන්නේ නැහැ කියන. දැන් මේවා කිව්වම මගේ තට්ටේ පළයි ඉතින් ඇවිල්ලා. මේවා මේ අතාරින්න කියලාද ඔය කියන්නේ කියලා. අල්ල ගන්නවද අතාරිනවද කියන කාගේ වැඩක්ද? ඒක තමන්ගේ වැඩක්. මම මේ කතාවේ අදහස කියලා දෙන්නේ කෙලින්ම ලෝකේ කමට්ටමෙම උදාහරණ ටික අරන් කියන්නේ. පැහැදිලිනේ කියන එක. දැන් ගෙදර යනකොට අර විදිහේ දෙයක් දැක්කොත් හිත වඩලා නැත්තම්, හිත ඇතුලේ සැහැල්ලු භාවයක් පුරුදු නැත්තම්, හිත තුල සත්පුරුෂ ගුණයක් වැඩිලා නැත්තම් මතුවෙන්නේ මොකද්ද? අසත්පුරුෂ ලක්ෂණේ මතුවෙනකොට හිත බරයිද සැහැල්ලුයිද? හිත බරයි. ඕ වගේ වෙලාවක හොක් ගාලා මලොත් උඩ දෙයටද? තේරෙනවනේ කියන එක අහගන්න. ධර්මාශෝක රජුරයන් කතාව. ගොඩක් වෙලාවට මම කියන කතාව මේ අදහස හොඳට එන තැනක් එතන. මේක මම මේ කියාගෙන යන කතාව මට කුළු ගන්නවන්න පුළුවන්. මේ ප්‍රායෝගික අවුල පෙන්වන්න පුළුවන් තැනක්. ධර්මාශෝක රජුරෝ ගොඩක් පින්කම් කරපු යහපත් දේවල් කරපු කෙනෙක්. හැබැයි යා හිත වැඩුවේ නැහැ.
එයා සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න ආර්ය ධර්මය අවබෝධ කරගන්න ගැඹුරු ශුන්‍යතාවයේ තේරුම් ගන්න මේ මග වටහා ගන්න උත්සාහවන්ත වෙච්ච කෙනෙක් නෙමෙයි. එයා සම්මතයේත් එක්ක අර එදා තිබිච්ච එයා රජ්ජුරුව තුන්වෙනි ධර්ම සංගායනයට අනුග්‍රහය දැක්වුවා. තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ දෙන්න ශාසනයට දන් දුන්නා. ඒ සියල්ල කරගෙන හිටපු කෙනෙක්. එයා සිංහාසනාරූඪ වෙලා ඉන්නකොට සේවිකාවක් පවන් සලසලා ඉන්නකොට තල්ලත් ඇවිල්ලා වදිනවා මූණේ. එකපාරට මක් වුණාද? ඇතුලෙන් ආවේ නැහැ. සුවපත් වේවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ හිත කැඩුන්නේ නැහැ. ඒව ආවේ නැහැ. මොකක්ද ආවේ? අර සේවිකාත් එක්ක හොඳටම තරහ ගියා. තරහ යනවත් එක්කම මොකක් හරි heart attack එකක් කරන මොකක් හරි වෙලා රජුරෝ මලා. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ රජුරෝ කොහෙද ඉපදුනේ කියලා? කොහෙද ගියේ? පිඹුරෙක් වෙලා ඉපදුනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වඳුරෙක්ගෙන් පරිණාමය වුණා නම් කොහොමද රජා? බුදුහාමුදුරුවෝ වඳුරෙක් වෙන විදිහ කියලා දිනවා. මානේන මක්කටෝ අතිමානේන කුක්කුරෝ. කොබන් එක අහලා තියෙන කට්ටිය කියව ගන්න කියලා කුක්කුරෝති සූත්‍රයේ. මානෙන් මත් වෙනකොට ඒ වැඩෙන්නේ මොන ගතියද? වඳුරු ගතිය. අතිමානයට යනකොට බලු ගතිය. කොහොමද දැන් කොහෙද ඒව තියෙන්නේ? තේරුණාද දන්නේ? දැන් අර පහත් පැත්ත දාන්න ලෝභ දෝෂ මොහ සිතුවිලි මුල් කරගත්ත පහත් පැත්ත බලවත් වෙන්න වැඩි ආකර්ෂණයක් තියෙන කොයි පැත්තටද? කොබන්න දැන් කතාව පැහැදිලි කට්ටිය. ඕක හොඳට තේරෙන පුංචි කතාවක් කියනද? මේක මම ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න කියන කතාවක්. මේකේ අදහස ගන්න හරියට. දැන් මේවා පෞද්ගලිකව එහෙම ගන්න එපා හරිද? ඊට පස්සේ නැත්තම් වෙන්නේ මේ කතාවක් කියලා ඉවරුනාට පස්සේ ඔය හාමුදුරුවෝ කිව්වා වගේ මිනිසෙක් අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා. අනේ අප්පා ඒකට මොනව වෙයිද දන්නේ නැහැ. ඕවා හිතන්න යන්න එපා. මේ කතාවවල තමන්ගේ පැත්ත හොයාගන්න. එච්චරයි. අනුන් ගැන නෙමෙයි අපි මෙතන හොයන්නේ කාගේ ප්‍රශ්නේද? දැන් කාටවත් කාගේ එකක් විසඳලා දෙන්න බෑ. සුද්ධි අසුද්ධි පච්චත්තං ඥාඤ්ඤ ආඤ්ඤෝ විශෝධය. අනෙකෙකු පිරිසිදු නොකරයි. තමාම පිරිසිදු වෙයි. පිරිසිදු අපිරිසිදු බව තමා මත රඳ පවතින එකක් මිසක් අන් කෙනෙක් මත පවතින එකක්. එතකොට බණ කියන හාමුදුරුවන්ටවත් පුළුවන් ද තමන්ව පිරිසිදු කරන්න? කාටවත් ඒ හැකියාව නැහැ. කාගේද ඒ වැඩ පිළිවෙල කාගේ අතේ තියෙන්නේ? තමන්ගේ අතේ තියෙන්නේ. අහගන්න කතාව පුංචි කතාවක්. මහත්තයෙක් ඉන්නවා. මහත්තුරු දෙන්නෙක්. ඒ මහත්තුරු දෙන්නට තියෙනවා අපි හිතමු තේ වතු, පොල් වතු, රබර් වතු ආදී මොනවා හරි මහා විශාල වතු තියෙන මහත්තුරු දෙන්නෙක්. විශාල වතු තියෙන දෙන්නෙක්. දවසක් මෙයා යනවා ඒගොල්ලන්ගේ රබර් වත්තට. නැත්තම් පොල් වත්තට ගියා කියලා හිතන්නකෝ. පොල් වත්තට ගියාට පස්සේ පොල් වත්තේ ඒ මැද තියෙන බංගලෝ එකට වෙලා ඉස්සරහා බලාගෙන ඉන්නකොට සේවිකාවක් ඇවිල්ලා කියනවා මහත්තයෝ වත්තට හොරු පැනලා. මේ ගමේ ගොඩේ ඉන්න හොරු ගෑනු ඇවිල්ලා මේ වත්තෙන් පොල් හොරකම් කරා යනවා, අතු හොරකම් කරා යනවා කියලා ඇවිල්ලා පණිවිඩයක් කියනවා. කිව්වා මේ මහත්තයා කියනවා ඔන්න එහෙ කමන්නේ නැහැ බං. නැති බැරි කමට නෑ අරයි යන වෙත්තේ. ඔන්න එහෙ කමන්නේ නැහැ කියලා එයා කමන්නේ නැහැ කියලා අර අතෑරලා ඉන්නේ වැඩි ඔළුවේ තියාගෙන නැහැ. වත්ත විදිහට තියෙනවා. එයා යාගේ නිදහසේ ඉන්නවා. තව මහත්තයෙක් ඉන්නවා. ඔය වගේම වතු තියෙන. ඒ මහත්තයාත් අර විදිහට බංගලෝ එකේ කකුලක් උඩ දාගෙන පුටුවක් උඩ වාඩිලා ඔහම ඉන්නකොට අර ඇවිල්ලා කියනවා වත්තට හොරු පැනලා කියලා. දැන් මේ මහත්තයාට මොකද වෙන්නේ? ඔහෙයිටු කියලා තුවක්කුවත් අරගෙන යනවා අර හොරු අල්ලන්න. දැන් ඒක දෙන්නගේ කැමැත්ත ඈ. පළවෙනියා Tamanට කැමති ඉදිරියට ඉන්නවා, දෙවෙනියා Tamanට කැමති ඉදිරියට ඉන්නවා. දැන් කාලය යනවා, වයස යනවා, දෙන්න ලං වෙනවා මැරෙන්න. අදිනවා පණ. දැන් බංගලෝ මැද්දට වෙලා ඔහම ඉන්නකොට අර සේවිකාවක් ඇවිල්ලා කියනවා පණ ඇද ඉන්න වෙලාවේ ඇහෙනවා කියනවා වත්තට හොරු පැනලා කියලා. පළවෙනියට මොකක් ඇදිලා එයිද? මොකක්ද? එයාට ප්‍රශ්නයක් ඒ හිත සැහැල්ලුයිද බරයිද? දෙවෙනියට මොකක්ද? කොබන කතාව තේරිච්ච කට්ටිය. ඕක හරියට මෙන්න මේ වගේ. කතාව හොඳට වටහා ගන්න මේ උදාහරණ කතා ටික මම කියන්නේ මම ගොඩක් වෙලාවට ධර්මදේශනාවද මේ එකම කතා ටික කියන්නේ. ඒකට හේතුව තමයි මේක ඇතුලේ ලොකු අදහසක් තියෙනවා. අපි අපේ හිත ප්‍රගුණ කරන්න ඕනේ විදිය, හිත වඩන්න ඕනේ විදිය, අපිව තේරුම් ගන්න ඕනේ විදිය, ලෝකය තේරුම් ගන්න ඕනේ විදිය, යථාර්ථ අවබෝධයකට අපි ගමන් කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ කියන කාරණාව මේක ඇතුලේ තියෙනවා. දවසක් එක හාමුදුරුවෝ දෙනමක් ගඟකින් එතර වෙන්න බලාගෙන ඉන්නවා. එතන ගඟ ගාවට ගියාට පස්සේ ගැබිනි කාන්තාවක් ඉන්නවා එගොඩ වෙන්න බැරුව. මේ කාන්තාව එගොඩ වෙන්න බලාගෙන ඉන්නකොට එගොඩ වෙන්න බැරුව ඉන්නකොට එක ස්වාමින් වහන්සේ නමක් ඒ කාන්තාව ගාවට ගිහලා නැගණී ඇයි? අනේ අපේ හාමුදුරනේ අවසරයි මට මේ එගොඩට යා ගන්න බැරුව ඉන්නේ. ගඟේ වතුර පාර සැරයි. ආහොම ඉන්න කියලා ඒ හාමුදුරුවෝ කල්පනා කළා චීවරේ හදාගත්තා. අර කාන්තාවට එන්න කියලා ගඟ ගාවට තියාගත්තා කර උඩින් පීනුවා. පීනලා කාන්තාව එගොඩ කළා. දැන් හාමුදුරුවෝ පිටිපස්සෙන් පීනලා එගොඩ වුණා. ගියා පන්සලට දවස ගියා දෙක ගියා තුන ගියා හතර ගියා සතියක් විතර යනකම් අර හාමුදුරුවෝ කතා කරන්නේ නැහැ මුන්නාන්සෙත් එක්ක.
දැන් අහනවා අර කාන්තාව ඒකට කරපු හාමුදුරුවෝ ඇයි ඔබ වහන්සේ මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? මොකද්ද මගේ අතින් වෙච්ච වැරැද්ද? එතකොට කියනවා දැන් සතියකට විතර කලින් අර කාන්තාවක් අරගෙන අර ගඟ ගාව කරපු වැඩේට දඬුවමක් දෙන්න තමයි මම ඔබත් එක්ක කතා නොකර ඉන්නේ කියලා කිව්වා. එතකොට අර හාමුදුරුවෝ කියනවා අවසරයි අපේ හාමුදුරුවනේ මං නම් ඒ කාන්තාව ඒ ගොඩින් කරේ තියාගෙන මේ ගොඩින් තියලා ආවා. ඔබ වහන්සේ නම් මට පේන්නේ කොබන කතාව තේරිච්ච කට්ටිය. දැන් අපිත් මේ ජීවත් වෙන සමාජය ඇතුලේ අර ඉන්නේ පළවෙනි හාමුදුරුවෝ වගේ දෙවෙනි හාමුදුරුවෝ වගේද? පළවෙනි හාමුදුරුවෝ තමයි කරේ තියාගත්තේ කෙනා බිමින් තියලා ආපු කෙනා. අපි දෙවෙනි හාමුදුරුවෝ තමයි ඒ කාන්තාව කරේ තියාගෙන ඉන්න කෙනා තාම. කොබන්න පළවෙනි කෙනා වගේද අපි දෙවෙනි කෙනාද වගේ කියලා කවුද බලා ගන්න ඕනේ? ඒක තමන් බලා ගන්න. මට කියන්න ඕනේ නැහැ. මට වැඩක් නැහැ නේ. පැහැදිලිනේ කියන එක. දැන් එතකොට එන්නේ වගේ ලොකු අවුලක් තියෙනවා මේ මනස පැත්තෙන්. ඒ නිසා තමයි දැන් දහමේ පෙන්වන්නේ අසත්පුරුෂ ධර්මයේ අතහරින්න. සත්පුරුෂ ගුණය වඩන්න. සත්පුරුෂ ගුණය වැඩෙන්න හිත සැහැල්ලු වෙනවා. හිත නිදහස් වෙනවා. හිත තුළ වැඩෙනවා මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව කියන ගුණ. ඒවා මතුවෙන්න ගන්නවා. ආන් එක මතු කර ගැනීම අත්‍යවශ්‍යයි. දැන් මොකද අපි මේ ජීවත් වෙන පරිසරය තුළ අපි ඉගෙන ගන්න අධ්‍යාපන රටාව තුළ අපි මේ ජීවත් වෙන වැඩපිළිවෙල තුළ අපේ මනස ඇදමින් තියෙන උසස් පැත්තට නෙමෙයි කොයි පැත්තටද ඇදමින් යන්නේ? උසස් පැත්තටද පහත් පැත්තටද? පහත් පැත්තට ඇදමින් තියෙන්නේ. හරියට අර දෙවෙනි හාමුදුරුවෝ වගේ. බරයි. මනස හරි බරයි. අර දෙවෙනි මහත්තයා වගේ. හරි බරයි. දැන් වෙන්න ඕනේ පළවෙනියා වගේ. ආන් එහෙම වෙනකොට මනස සැහැල්ලු වෙනවා. මනස නිදහස් වෙනවා. නිදහස් වෙන මනසට, නිදහස් මානසිකත්වයට සද්ධර්මයේ ගැඹුර වටහා ගන්න එක අමාරුයිද ලේසියිද? ලේසි. මනස බර වෙන තරමටම. ඔකට පුංචි උදාහරණ කතා ටිකක් කියලා දේශනාව ඉවර කරන්නම් අහගන්න. දවසක් ඔය තථාගතයන් වහන්සේව මුණ ගැහෙන්න තථාගතයන් වහන්සේගේ ශාසනය පැවිදි වෙන්න එනවා පින්වතුනි කුමාරවරු 5 දෙනෙක්. ඕගොල්ලෝ දන්නවා කවුද? ආනන්ද, බගු, කිම්බිල, දේවදත්ත, අනුරුද්ධ කියන කුමාරවරු 5 දෙනා. ශාක්‍ය කුමාරවරු. මේ 5 දෙනා ඉන්නේ කොහොමද? අපි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ ගිහි කාලේ ඉඳලා යාළුවෝ. ඥාතියෝ. ගියපු ගමන් අපිව උන්වහන්සේ පැවිදි කර ගන්නවා අනිවාර්යයි. ඉක්මනට යන්න ඕනේ උන්වහන්සේ කිඹුල්වත් නුවරට ඇවිල්ලා ඉන්නේ. අපි ගිහින් කියමු අපිත් කැමතියි පැවිදි වෙන්න. අපිව පැවිදි කරගන්න කියලා ආවා. මේගොල්ලෝ එනකොට මේගොල්ලොත් එක්ක ආව උපාලි කියලා කර්ණවැයමියෙක්. උපාලි දන්නවනේ. උපාලි කියන්නේ ඒ කාලේ හැටියට ශාක්‍ය වංශිකයෝ උසස් උපාලි පහත් කුලයේ කෙනෙක්. දැන් මේගොල්ලෝ ආවට පස්සේ පැවිදි වෙන්න මේ 5 දෙනාගෙන් අහනවා ඇයි මුණ ගැහෙන්න ආවේ? එතකොට කියනවා බුදුහාමුදුරනේ අපි ආසයි ඔබ වහන්සේගේ ශාසනය පැවිදි වෙන්න. අපිව පැවිදි කරගන්න කියලා ඉල්ලීමක් කළා. කළාම දැක්කා මේගොල්ලන්ගේ චිත්ත ස්වභාවය බුදුහාමුදුරෝ. ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානෙ, ආදේශනා ප්‍රාතිහාර්ය, පරචිත්ත විඥාන ඥාන ආදී සියලු ඥාන දර්ශනයන් සමන්වාගත වෙත බුදුහාමුදුරන්ට පුද්ගලයෙක් දකින්නකොට අතීත අනාගත වර්තමාන ත්‍රිකාලිකයේම තුන් කාලයේම දැකලා ඒ පුද්ගලයාගේ යථා ස්වභාවය හඳුනා ගැනීම හැකියාව තියෙන නිසා දැන් ඉන්න මානසිකත්වය හඳුනාගත්තා. මේගොල්ලෝ මොන වගේ මානසිකත්වයකද ඉන්නේ කියලා. ඉන්නේ ශාක්‍ය මාන්නෙන්. හරි. දැන් මොකද කළේ? උන්වහන්සේ කියනවා උපාලිගෙන් අහනවා උපාලි ඔබ කැමති නැද්ද පැවිදි වෙන්න? උපාලි කියනවා අනේ බුදුහාමුදුරනේ ඒක ලැබෙනවා නම් මට වෙන මුකුත් ඕනේ නෑ. එහෙනම් උපාලි පැවිදි වෙන්න සූදානම් වෙන්න කියලා. සාරිපුත්ත මෙන්න මේගොල්ලෝ පැවිදි කරන කලින් මෙන්න මේ උපාලිව පැවිදි කරලා ඉන්න කියලා කිව්වා. දැන් මක් කියුනේ? උපාලිව පැවිදි කළා. පැවිදි කළාට පස්සේ අර 5 දෙනාට කියනවා ඕගොල්ලන්ට පැවිදි වෙන්න ඕන නම් මෙන්න මෙයාට වඳින්න කියලා. දැන් මක් වෙයිද මේගොල්ලන්ට? කොබන කතාව තේරෙන කට්ටිය. බුදුහාමුදුරුවෝ නොකිය කිව්වා ඉන්නේ මොන ගතිය කියලාද? වඳුරු ගතිය කියලා. කොබලන කතාව තේරිච්ච කට්ටිය. මානේන මක්කටෝ වඳුරු ගතිය ඉන්නේ. මුලින්ම ඒක ඇතෑරපන් කිව්වා. කොබන ඒ ඉගැන්වීම තේරෙන කට්ටිය. දැන් ආන් මුලදී බැරි වෙනවා වඳින්න. හැබැයි පස්සේ තේරෙනවා මේ මානසිකත්වයේ තියාගෙන ඉන්න තාක්කල් මට මේ ගමන යන්න බෑ. ඒක ඇතෑරියට පස්සේ තමයි පැවිදි වුනේ. කොබන්න දැන් කතාව තේරෙන කට්ටිය. ඔන්න ඕක තමයි මේ ශාසන ප්‍රතිපදාව වැඩෙන විදිහ. ඒකයි ශාසනික ප්‍රවෘජාව ජීවිතයට ඇතුල් වෙන්න තැන ඉඳලා නෙමෙයි. ඒක මුළු ජීවිත කාලෙම අපි ගාවේ ಗುಣ වැඩෙන්න ඕනේ. අපි දන්නේ නැහැ ඕගලන්ට මේ අත්බැවේ සම්මුතික මහානකම ලැබෙයිද නැද්ද කියන එක. මේ කියන්නේ සම්මතයෙන් මහාන වෙන්න කියන එකක් නෙමෙයි. කොහේ මහාන කරන්න කියලාද කියන්නේ? සිත මහාන කරන ප්‍රතිපදාව. පැහැදිලිනේ කියන්නේ. එතකොට සිත මහාන කරන ප්‍රතිපදාව කරගත්තොත් අපි ඒක කරන අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මොකද්ද?
සබ්බ පාපස්ස අකරණං. ලෝභ, දෝෂ, මෝහ සිතුවිලි මුල් කරගෙන හිත පහත් පැත්තට ඇදෙනකොට වෙන්නේම මොන වැඩපිළිවෙලද? පින් වැඩපිළිවෙලද, පව් වැඩපිළිවෙලද? පව් වැඩපිළිවෙල. කුසලස් උපසම්පදා. කුසලයට අර්ථ දෙකක් තියෙන එකක් තමයි ලෝකය තුල අර්ථයෙන් පින් කරන අර්ථය. පින් කුසල් කියලා කියන්නේ. ලෝකෝත්තර අර්ථයෙන් විග්‍රහ කරනවා සකල විද දිව්‍ය කෝෂ, මනුෂ්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ, සකල විද කර්ම කෝෂයන්ගේ ඉපැත්මට හේතු වන අවිද්‍යා තෘෂ්ණා ප්‍රහීනයක් ඇද්ද? ඒ කුසලයයි කියනු ලැබේ. ඒ ලෝකෝත්තර අර්ථය. එතකොට ඒ අර්ථය අවබෝධ කරගන්න නම් ඒ ධර්ම අවබෝධය තුල ධර්ම කාරණාව තේරුම් ගන්න. කියන්නේ ආයතනයේ තියෙන ප්‍රශ්නේ ඉඳලා නාම රූපයේ තියෙන ප්‍රශ්නේ ඉඳලා පටිච්ච සමුප්පන්නව මේ තියෙන ශුන්‍යතා ධර්මයේ තේරුම් ගන්න ප්ලැට්ෆෝම් එක හදා ගන්න ඕනේ. මොකද ඒක තමයි ආර්ය ධර්මය. ආර්ය ධර්මයේ වටහා ගන්න සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න ඕනේද නැද්ද? ආන්ගේ සත්පුරුෂ ගුණය වැඩෙන්න ඕනේ. දැන් සත්පුරුෂ ගුණය වැඩෙන්න ඕනේ කාගේ පැත්තේද? දැන් ඕක වැඩෙන්න ගන්නකොට වෙන වැඩක් තියෙනවා. කෙනෙක් ගාව ඔහොම වැඩෙනවා නම් අවංකව කියන කතාවක් තමයි සමහරව ඇවිල්ලා ආම්දුරුවනේ මම මිනිසුන්ට පුළුවන් තරම් හොඳ කරනවා. යහපත කරනවා. මේ ඔක්කොම ඇවිල්ලා මගේ ඔළුවට කොබන්නේ ඒක තේරිච්ච කට්ටිය. කොහොම සමාජ මිනිස්සු කියනවද නැද්ද? මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? බලන්න පොඩ්ඩක් ජීවිතේ වැඩිපුරම අපි මිනිස්සුන්ට කරලා තියෙන්නේ තව කෙනෙක්ගේ යහපතක්, තව කෙනෙක්ගේ යහපත් ගුණයක් දැකලා වර්ණනා කරන පැත්තද නැත්නම් ගුණ හොයන එකට පැත්තට වැඩිය අගුණ හොය නින්දා කරන එකද? තේරෙන පුංචි කතාවක් කියන්නද? කවුරු හරි කෙනෙක් ගැන හොඳ මම ඕගොල්ලෝ ගැන නෙමෙයි මේ කියන්නේ සාමාන්‍ය පොදු සින්තර ස්වභාවය ගැන කියන්නේ අදහස ගන්න. මිනිස්සෙක්ගේ හොඳ කියනවා. මෙයා නම් මාර හොඳයි. හරිම හොඳයි. හැනට උදව් කරනවා මෙහෙම කරනවා. හැබැයි එහෙම වුණාට එයාගේ මෙහෙමත් ඒවා තියෙනවා. හරි කුණු ලෝභය. කොබන් මම කියන එක තේර කට්ටිය. ಗುಣ 1000ක් විතර කියලා අගට මොකක් එල්ලනවද? කොබන් කතාව තේර කට්ටිය. ඔකට හරි ලස්සන කතාවක් තියෙනවා. හොඳට අහගන්න. දැන් අපි මේ සංසාරයේ පුරා වැඩිපුරම මිනිසුන්ට කරලා තියෙන ප්‍රශංසාව නෙමෙයි. අපි වැඩිපුරම කරලා තියෙන්නේ මොකද්ද? නින්දාව. අපි ලාභය අපිට වෙනවට කැමති අනිත් අයට අලාභ උනත් අපිට ප්‍රශ්නයක් නෑ. එතකොට හොඳට බලන්න මේ අද්දවෙත් සංසාරෙත් මුළු සංසාරේ පුරාට අපි වැඩිපුරම ලෝකෙට දීලා තියෙන්නේ වර්ණනාව නෙමෙයි නින්දාව. ලෝකයට යහපත ලාභය කරනකට වැඩිය ලෝකයට අලාභය කළා අපිට තමයි. ඒකනේ හැමතිස්සෙම කියන්නේ කාට නොදුන්නත් කමන්නේ මට දුන්නේ නැත්තම් මන් නිකන්. ඔක තේරෙන්න පුංචි කතාවක් කියන්නද? අදහස තේරෙන්න. මේ වටහා ගන්න. දැන් මේවත් එක ගැටෙන්න එපා මේ අදහස ගන්න හොඳට හරිද? නැත්තම් ගේ හාමුදුරුවෝ මේ මට ගැහුවත් දන්නේ නැහැ කියලා. කාටවත් ගහන්න එහෙම නෙමෙයි මේ කියන්නේ හරිද? අදහස තේරුම් ගන්න. කොබන් පුංචි කාලේ තිබිලා තියෙන කට්ටිය අත උස්සයි. පුංචි කාලේ කාටවත් නෑ. මම යනවා නැගිටලා වැඩක් නැහැ නේද බණ කියලා. පුංචි කාලේ තිබිලා තියෙනව නේද? හරි. පුංචි කාලේ හිතන්නකෝ අයියලා නංගිලා මල්ලිලා අපිට ඉන්නෝනේ සහෝදර සහෝදරියෝ. ඔයගලන්ටත් මේ අද්දකින් වෙලා ඇති. අම්මා දවසක් අරන් එනවා හිතන්නේ චොක්ලට් කේක් එකක්. අරන් ඇවිල්ලා දැන් මේක දෙකට බෙදන්න හදනවා. දෙකට බෙදන්න හදනකොට නංගිගේ පැත්තට ටිකක් වැඩි වෙලා මට අඩු වෙනවා. දැන් මට මක් වෙයිද? මට අඩු වුණාට කවන්නේ නංගිට ගොඩාක් ලැබුණානේ. කොච්චර දෙයක්ද කියලා සතුටු වෙයිද? නැත්තම් හැමදාම නංගිට තමයි වැඩිපුර දෙන්නේ. මට කොබන් මේවා වෙලා තියෙන කට්ටිය. පැහැදිලිද දන්නේ කියන එක. දැන් මානසිකත්වයේ සත්පුරුෂයිද අසත්පුරුෂයිද? උසස්ද පහත්ද? මුදිතාව කියන එක ගෑවිලාවත් නැහැ. මුදිතාව කියන්නේ මොකද්ද? අනේකාගේට වෙන යහපත අභිවෘද්ධිය දැකලා සතුටු වෙන්න පුළුවන් හැකියාව. හැබැයි අපේ ගාව තියෙන මුදිතාව තියෙන අනුන්ට යහපත වෙන්නද නැත්නම් මට යහපත වෙන්න ඕනි කියන එකද? දැන් මට යහපත වෙන්න ඕනේ මටම තමයි මේක වෙන්න ඕනි කියන මේ ලාභය, යසය, ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්න මානසිකත්වය සැහැල්ලුයිද බරයිද? සැහැල්ලුයිද බරයිද? කොබන කතාව පැහැදිලි කට්ටිය. දැන් එතකොට අපි ගාව වැඩිපුර තිබිලා තියෙන්නේ දෙන්න ඕනි කියන එකද නැත්නම් තියෙන එකත් කොහොම හරි ගන්න ඕනි කියන එකද? දෙන්න නම් හැමතිස්සෙම වැඩෙන්නේ දෙන්න යනකොට අලාභයත් විඳ ගන්න පුළුවන්, අයසයත් විඳ ගන්න පුළුවන්, නින්දාවත් විඳ ගන්න පුළුවන්, දුකත් විඳ ඉන්න පුළුවන්. හැබැයි ගන්න නම් වැඩිපුර කැමැත්ත තියෙන්නේ අලාභය විඳ ගන්නත් බෑ. කොබන්න දැන් කතාව පැහැදිලි කට්ටිය. කොබන්න දැන් මනස තේරෙන කට්ටිය. මනස කැමති දෙන්න නෙමෙයි වැඩිපුරම කැමති මක් කරන්නද? ඕක තේරෙන උදාහරණයක් කියන්නම්කෝ. යනවා පාරේ යනකොට මිනිස්සෙක්ට මනුස්සකමට කල්ල hina යනවා. මම හැමතිස්සෙම මේ උදාහරණ කියනවා. hina වුණාම එයා රවනවා අපිට. කළා. දැන් මක් වෙයිද? සුවපත් වේවා, නිදුක් වේවා. අනේ මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මට hina වුණත් එකයි නැතත් එකයි. මම බොහොම සැහැල්ලුයි කියලා හිතන කට්ටියත් ඉන්නවා ඈ. වැඩිපුර ඉන්නේ හැබැයි. මේ මිනිස්සයාට hina වුණාට වැඩිය හොඳයි. ඒ hinaව අල්ලලා උලනවා. දැන් හිත සැහැල්ලුයිද බරයිද? මං අහන ප්‍රශ්නේ ඒ වෙලාවේ ඒ hinaව දීලා තියෙන අල්ලගෙන දත ඇරලාද?
එතකොට අපි දුන්නා කියලා හිතාගෙන ඉඳලා දීලා තියෙන්නේ මොමක් කරගෙනද? කොබන කතාව පැහැදිලි කට්ටිය. තේරුණාද? දැන් මේ මානසිකත්වය තුල මනස සැහැල්ලුයිද බරයිද? මනස බරයි. දැන් ඔය ඇත්තම ස්වභාවය ඍජුවම මතුවෙන තැනක් තියෙනවා. ඒ තමයි මොකද්ද? අපි හිතන් ඉන්නවා මම සරිසැහැල්ලුයි මම මොකකටවත් ඇලින්නේ නැහැ කියලා. මැරෙන ලං වෙලා පණ අදිනකොට කොබන දැන් කතාව තේරෙන කට්ටිය. අර ඇතුලේ ඉන්න ඇත්ත සතාවමක් වෙනවද? එළියට එනකොට දැන් වැඩිපුර තියෙන්නේ සැහැල්ලු ගතිය නෙවෙයි නම් තියෙන්නේ බරපැත්ත නම් ඇදෙන්නේ කොයි පැත්තටද? කොබන දැන් අපාය යන විදිහ තේරෙන කට්ටිය. බුදුහාමුදුරුවෝ මනුස්සජිති සූත්‍රයේ දේශනා කරනවා මෙලව මිය යන මිනිසුන්ගෙන් මේ මහ පොළොවක් තරම් පස් ප්‍රමාණයකින් ඇඟිල්ලට ගත්ත පස් ප්‍රමාණයක් උපමා කළා කියනවා මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි නැවත සුගතිය උපදින්නේ. අනිත් ඔක්කොම යනවා කියන්නේ කොහෙද? කොබන දැන් මේකේ භයානකම තේරෙන කට්ටිය. තේරුණාද මම මේ හිත ගැන කතා කරලා වෙනම තැනකට ගෙනාවේ ඒකයි. මෙන්න මේ අවුල තේරෙන්න ගන්නකොට ඔබ හොයයි දහම. මේක දහමේ ගැඹුර තේරුම් ගන්න උසාවිය. එතකොට අග්ගඤ්ඤය පහළ වීම හොඳට වටහා ගනි මේ කොයිතරම් ගැඹුරක්ද බුදුහාමුදුරුවෝ මේ එක කතාවකින් පෙන්වන්න හදන්නේ කියන එක. ඒක නිසා පින්වතුනි ජීවිතේ ලොකු අවස්ථාවක් ලැබිලා තිනවා තම තමන්ගේ ධර්ම ඥානය දියුණු කරගන්න. තම තමන්ට ලැබිලා තියෙනවා මනුෂ්‍ය අත්බැවක්, මනුෂ්‍ය උත්පත්ති ප්‍රතිලාභයක්. මේක ලේසි පහසු අත්බැවක් නෙමෙයි. මේක තිරිසන් අත්බැවක් නෙමෙයි. මේ ලැබිලා තියෙන මනුෂ්‍ය උත්පත්ති ප්‍රතිලාභයක්. මනුෂ්‍යත්වයට තියෙන ලොකුම වටිනාකම තමයි මේ මනුෂ්‍යත්වයට එහා ගියපු උත්තරීතර මනුෂ්‍ය ධර්මය අවබෝධ කරගන්න එක. හැබැයි උත්තරීතර මනුෂ්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙන අවම සුසුකම තමයි සත්පුරුෂ ධර්මයේ හික්මීම. ඒ කියන්නේ මනුෂ්‍ය ධර්ම, දේව ධර්ම, බ්‍රහ්ම ධර්ම. දැන් එතකොට අද අපි ඥාතියෙක්ට පුණ්‍යානුමෝදනා කරන තැන ඉඳලා ඒ ඇත්තන් අපිට කරපු උපකාරයට කෘතෝපකාර දක්වන විදිහට ඒ ඇත්තන්ට මේ විදිහට හරි ඒ ඇත්තන්ට යහපතක් වෙන්න කියන අදහසින් මේ කරන කාරණා. ඒ වගේම කාන්තාවන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම. ඔය මේ සමාජයේ යහපත් සමාජයක් විදිහට තියෙනෝනේ මනුෂ්‍ය ධර්ම රාශියක් තියෙනවා. ඒ වගේම තමයි පවට ලැජ්ජා බය මුල් වෙච්ච දේව ධර්ම කියලා එකක් තියෙනවා. පව් කරන්න තියෙන ලැජ්ජා බය. ඒක දේව ධර්මයක්. ඊළඟට තියෙනවා බ්‍රහ්ම ධර්ම කියලා. ඒ මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ. ආන්ගේ ගුණ වැඩෙන වැඩපිළිවෙල තුල බලවත් වෙනවා සත්පුරුෂ ගුණය. සබ්බහසව සූත්‍රයේ පෙන්නනවා සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න ඕනේ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන කෙනා, සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න කෙනා, සත්පුරුෂ ගුණය වඩන කෙනා ආර්ය ධර්මය අවබෝධ කරගන්න සුදුසෙක්. එයාට පුළුවන් ආර්ය ධර්ම අවබෝධයටපත් වෙන්න. මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී සංයෝජනයන්ගෙන් විග්‍රහ කරන ඒ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම අවබෝධය පහළ කරගන්න අවශ්‍ය කරන ආර්ය න්‍යාය තේරුම් ගන්න. සංයෝජන ධර්ම ප්‍රහීන කරන ඥානය පහළ කරගන්න. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, මග්ග ඥානං කියන, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන සිව්වරිස ඥානය පහළ කරගන්න. හැබැයි මේ ඥානය පහළ කරගන්න අපි කුඹුර සකස් කරගන්න ඕනේ. කාරණාව පැහැදිලි නේද? ඔක තමයි අනුපූර්ව ශික්ෂාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් නිවන අවබෝධ කරගන්න යන මාර්ගයේ ස්වභාවය. ඒක මේ වෙලාවේ අපිට පුළුවන් මට්ටමින් සහ මතු කරන්න පුළුවන් උපරිම ආකාරයෙන් මේ කාරණාව පෙන්නවා. අග්ගඤ්ඤ සූත්‍රයේ ආදී කාරණා මුල් කරගෙන මේ වෙලාවේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන එකම කාරණාව තමයි අපිට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇසුරේ ධර්ම කාරණා වටහා ගනිමින් ජීවිත අවබෝධයටපත් වෙන්න අපි උපරිම උත්සාහ කරනවා නම් අපේ තියෙන මේ මනුස්ස ආයුෂය, මේ ලැබිලා තියෙන කාලය පාවිච්චි කරන්න. ඒකම තමයි පින්වතුනි අපිට මේ ලව වශයෙන් අපිට කරගන්න පුළුවන් ඉහළම සත්කාරය, උපකාරය. ඉතින් ඒ කරුණ පිළිබඳව තේරුම් ගන්නට, වැටහීම් ඇති කරගන්නට සෑම සිළු දෙනෙක්ටම මේ කරගන්න සියලුම ධර්ම දානමේ පින්කම් තමාව තේරුම් ගනිමින්, විශ්වයේ තේරුම් ගනිමින්, ස්වභාව ධර්ම අවබෝධ කරගනිමින් තමාව අවබෝධ කරගන්නට පරිසරය සැකසෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි ධර්මයේ සොයන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, අහන්න, යහපත කරන්න, ලෝක සත්‍යය වෙනුවෙන් තමන්ට පුළුවන් උපරිම දේ කරන්න යහපත් වෙන අර්ථයෙන්. අසත්පුරුෂ ගුණයෙන් නිදහස් වෙන, සත්පුරුෂ ගුණයේ වටිනාකම දකින සමාජයක් තුල උතුම් ආර්ය ධර්ම අවබෝධයෙන් නිවී සැනසෙන්න මේ කරගන්න සියලුම ධර්ම දානමේ පින්කම් ඔබ හැම කෙනෙක්ටම අනන්ත ආශිර්වාදයක් වේවා. ඒ උදෙසා සද්ධර්මයේම ශ්‍රවණය වේවා, මාර්ගයේම විවර කර ගැනීමට ඉඩ හසර ලැබේවා කියලා අදිෂ්ඨාන කළ සාදුනාදයක් පවත්වන්න.
හැමදෙනෙක්ම උතුම් ධර්ම මාර්ගයේ තේරුම් ගන්නට ධර්මාබෝධය සලසා ගන්නට ලෝකයේ සිද්ධ කරන්න පුළුවන් උත්තරීතරම ශ්‍රේෂ්ඨ පින්කමක් විදිහට සැලකෙන සබ්බ දානං ධම්ම දානං ජිනාතිති කියන බුද්ධ වචනයට අනුව ධර්ම දානමය පින්කමක් සිද්ධ කර ගන්නට යෙදුනා. තමාව තේරුම් ගන්නට ධර්ම මාර්ගයේ තේරුම් ගන්නට සත්පුරුෂ ධර්මයේ වටිනාකම තේරුම් ගන්නට ආර්ය ධර්ම අවබෝධයට පත්වීම පිණිස සෑම සිළු දෙනා සිද්ධ කරගත්තා වූ මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ පින් බලාපොරොත්තු වන පින් අනුමෝදන් වන යම් තාක් සත්වයක් සත්ව කොට්ටාසයක් ඇතනම් ඒ සෑම සිළු දෙනා මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ දැක සතුටු වේවා අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ දුගතිකරන් අත මිදේවා සුගතිගාමී භාවයටපත් වේවා. දස අකුසලයෙන් මිදී දස කුසලයේ පූර්ණේ කරගනිමින් උතුම් නිර්වාණ අවබෝධය තුල නිවනින් නිවී සැනසෙත්වා 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 කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම තමයි අද දවසේ මේ සිද්ධ කරගන්නට රැස් කරගන්න දුණු සියලු කුසල පුණ්‍ය ආශිර්වාදය අනන්ත අනුභවය පෙනෙන නොපෙනෙන ලෝකයන් සිට සහ සම්බන්ධ වෙච්ච සෑම සිළු දෙනාටමත් අප නමින් සිට නිෂ්ඨගාමී වස්තුකාමී දිව්‍ය දේවතාවුන් වහන්සේලාගේ පටන් අල්පේශාකේ මහේශාකේ ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිව්‍යගණ සමූහයේ වැඩ වාසය කරන සියලු දිව්‍ය දේවතාවුන් වහන්සේලාටත් යටින් අවීචයේ පටන් උඩින් බවාග්‍රය දක්වා වසන සියලු ලෝක සියලු සත්වයන්ටත් මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ විහිදේවා පැතිරේවා ගලායාවා සෑම සිළු දෙනා කෙරෙහි මේ සිළු ආශිර්වාදයෝ පිහිටාවා උතුම් බුදු බෝධියකින් තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සම්පත් සාධනය සසර දුකින් නිදහස් වීම පිණිසම හේතු වාසනා සැලසෙත්වා 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 කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම මේ සිද්ධ කරගන්න රැස් කරගන්න ජනිත කරගන්න දෙන සියලු කුසල පුණ්‍ය ආශිර්වාදය අනන්ත අනුභවය දැකලා සතුටු වෙලා අනුමෝදන් වන යම්තාක් සතර වර්ගයේ මිය පරලොවගිය ඥාතියෙක් හිත මිත්‍රාදියෙක් පින් බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඒ සෑම සිළු දෙනා මේ පින් දැක සතුටු වේවා අනුමෝදන් වේවා. අනන්ත සංසාරයේ පුරා අපට මව්වරු පියවරු ඥාතිවෝ හිත මිත්‍රාදියෝ යම්තාක් සත්වයක් සත්ව කොට්ටාසයක් ඇතනම් ඒ සෑම සිළු දෙනා මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදය දැක සතුටු අනුමෝදන් ව දුගතිකණං අතමිදී සුගතිගාමී භාවයෙන් යුක්ත උතුම් ධර්මාබෝධය සලසා ගනිමින් සසර දුකින් නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම මේ පින්වත් සෑම සිළු දෙනා සිද්ධ කරගන්නා වූ ජනිත කරගන්නා වූ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදය අනන්ත අනුභවයේ විහිදිලා පැතිලා ගලා ගිහිල්ලා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුල මගපල නිවන් සාක්ෂාත් කර ගැනීමට අදිටන් කරන වීරදම් පුරන පෙරුම්දම් පුරන සෑම සිළු දෙනා කෙරෙහි මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ විහිදේවා පැතිරේවා ගලායාවා උතුම් බුද්ධ ශාසනය තුල මගපල නිවන් සාක්ෂාත් කර ගැනීමට සත්පුරුෂ ධර්මයේ වටිනාකම තේරුම් ගනිත්වා උතුම් ආර්ය ධර්මාබෝධය තුල මගපල නිවන් සාක්ෂාත් කරමින් සසර දුකින් නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. මතු බුදු බව ප්‍රාර්ථනා කරන මිත්‍රනාථ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ පටන් සියලු බෝධිසත්වයන් වහන්සේලාටත් මතු පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන සියලු බෝධිසත්වයන් වහන්සේලාටත් මතු අරහත් බෝධිය ප්‍රාර්ථනා කරන සියලු බෝධිසත්වයන් වහන්සේලාටත් මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ විහිදේවා පැතිරේවා ගලායාවා උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් ප්‍රාර්ථනා කරන බුද්ධත්වයේ පසේ බෝධිත්වයේ අරහත් බෝධිය කියනා උතුම්තරා බෝධියෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් නිවී සැනසෙත්වා 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 කියලා සාදුනාදයක් පවත්වන්න. අවසාන වශයෙන් සෑම සිළු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයන්ටත් සහ සම්බන්ධ ඔබ සෑම සිළු දෙනාටමත් ප්‍රාර්ථනා කරන ආකාරයෙන් උතුම් නිවන් සම්පත් අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීම පිණිස උතුම් කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව සද්ධම්ම ශ්‍රවණයෙන් යුක්තව යෝනිසෝ මනසිකාර්ය ධම්ම ප්‍රතිපදාව පහළ කර ගනිමින් ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් තමා තුලින් දකින ඒ උත්තරීතර ප්‍රතිපදාව අවබෝධ කර ගනිමින් ධර්ම අවබෝධය තුල නිවී සැනසීමට අවශ්‍ය වට පරිසරය සැලසේවා ප්‍රත්‍යපහසුකම් සැලසේවා හැම දිනාටම යහපත සිත සාන්තිය අභිවෘද්ධිය සැලසේවා උතුම් නිර්වාණ අවබෝධය තුල නිවනින් නිවී සැනසෙත්වා 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 කියලා සාදුනාදයක් පවත්වන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සෑම සිළු දෙනාට සූවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාබෝධයම සැලසේවා සූපත් වේවා තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං